කැලණි දේශපාලනයේ කතාව සුලිය සමග ඔබ දන්නවා විශේෂයෙන්ම අද දවස් දෙස අවධානය යොමු කරද්දී දින කීපයක් තිස්සේ කැබිනට් මණ්ඩලයේ වරින් වර දිවුරුම් දීම් වලින් පසුව මුදල් අමාත්‍ය ධූරය හිස්ව තිබුණා. අද දවසේදී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා ජනාධිපතිතුමන් ඉදිරියේ. ඒ වගේම පසුගිය 9 වෙනිදා ගෝඨාගෝගමට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින දේශපාලකයන් ඇතුළු 6 දෙනෙකු යලිත් වතාවක් පළවෙනිදා දක්වා අද දවසේදී රක්ෂිත බන්ධනාගාරගත කරා. ඒ අතරතුරේම ඔවුන් ඒ බන්ධනාගාර පරිසරයට ගෙන එන විට අප දැක්ක අද දවසේදී කිසියම් මුනුසුම්කාරී තත්වයක් ඒ ආශ්‍රිතව නිර්මාණය වන බවත්. ඒ වගේම අද දවසේ තෙල් සහ ගෑස් පෝලිම් දිගටම ඇදුණු බව ඔබ සියලුම දෙනා ප්‍රායෝගිකව දන්නවායි අප විශ්වාස කරනවා. ඒ අතරේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පක්ෂ 11ක් තිබුණා. ඔවුන් අතහැර අනිත් පක්ෂ 10 මේ වන විට කිසියම් සන්දානගත වීමක් පිළිබඳව ඉඟියක් අද දවසේදී පළ කරනු ලැබුවා. මේ සියල්ල අතරේ තවමත් දේශපාලනයේ උණුසුම් ආර්ථික අර්බුදය ඉදිරියට යමින් තිබෙනවා. ඒ නිර්මාණය කරන ලද දේශපාලන අර්බුදය යම් අවස්ථාවල ව්‍යවස්ථා අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් තිබෙනවා. මේ සියල්ල සමග අද දවසේත් අපි සූදානම් සංවාදයකට මේ කැලණි දේශපාලනයේ කතාව සුලිය. දවස විශේෂයෙන්ම විශේෂිත දවසක් වේවි අපි විශ්වාස කරනවා. ඊට ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ අද දවසේදී මේ පවතින සමාජ ආර්ථික දේශපාලනික තත්ත්වයන් ඒ වගේම රට පුරා මතුවෙමින් තිබෙන විරෝධතාවයන් මේ සියල්ල පිළිබඳව නැවුම් තරුණ දෘෂ්ටියකින් අපට බලන්නට හැකියාව ලැබේවි. ඒ සඳහා වඩාත් සුදුසුම දෙදෙනෙකු අද දවසේදී අප සුලියට ගෙන්වා ගත්තා. ඔබ දන්නවා පසුගිය දින කිහිපෙම සුලිය වැඩසටහන් මාලාවම එක් චරිතයක් සමග දේශපාලන චරිතයක් සමග අප ඉදිරියට ආවේ. අද දවසේදී විශේෂිත වැඩසටහනක් ලෙස අප ආරාධනා කළේ විශේෂිත තරුණීන් දෙදෙනෙකුට. අපි මුලින්ම මගේ දකුණු පස සිටින තරුණයා හඳුනා ගන්නවා. ඔහු සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක එරංග ගුණසේකර. ආයුබෝවන් එරංග. ඒ වගේම මගේ වම් පසින් සිටින්නේ වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර. ලහිරු ආයුබෝවන්. ලහිරුව අප දන්නවා ඔබ වඩාත් හොඳින් දන්නේ හිටපු විශේෂයෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු කියලා කිව්වොත් තමයි වඩාත් හොඳින් ඔබ දන්නේ. ඔවුන් දෙදෙනා සමග අප සූදානම් විශේෂයෙන්ම මේ පවතින දේශපාලන තත්ත්වයන් සහ තරුණයින් අද සිටින තැන සහ තරුණයින්ගේ අනාගත දිශාන්තිය පිළිබඳ සංවාදයකට. මම මුලින්ම එරංග ඔබේ තනින් පටන් ගන්නම්. පහුගිය කාලේ දිගින් දිගටම අරගලයත් එක්ක වඩාත් සක්‍රියව හිටපු ඔබ සහ ඔබේ කණ්ඩායම මේ ටිකේ වෙනද තරම් දකින්නේ නැත්තේ ඇයි? එකක් පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අපිට මෙවැනි ආරාධනාවක් කිරීම සම්බන්ධයෙන්. මං හිතන්නේ ඒක ටිකක් එහෙම නෙමෙයි කියලා තමයි මේ අපි හිතන් ඉන්නේ. ඔබ එහෙම කියනවා නම් ඒතකොට ඒක අපි වෙනම කල්පනා කරන්න. නමුත් ඔබ දන්නවා ඔබ මතු කරා වගේ පහුගිය කාලේ පුරාම ඒ කියන්නේ අපි විශේෂයෙන් මේ ආණ්ඩුව ආපු වෙලාවෙ ඉඳන් විශේෂයෙන්ම අපි තරුණ සංගමයේ විදියට අපි දිගින් දිගටම මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයත් ඒ වගේම අපේ රටේ තරුණ තරුණයන්ගේ මතුවෙන දෛනික ගැටලුත් ඒ වගේම අපේ රටේ පරිසර ප්‍රශ්නත් ඒ වගේම අපේ දේශීය සම්පත් කුණු කොල්ලට විකිණීම ක්‍රියාවලියත් එක්ක අපි අරගලයක අපි හිටියා. ඒ අරගලයේත් එක තමයි අපි ඉස්සරහටත් යන්නේ. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මාර්තු මාසේ 18 වෙනිදා ඔබට මතක ඇති සමාජවාදී තරුණ සංගම විදියට විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය වටලලා අපි අපේ පැත්තෙන් අපි පණිවිඩය දුන්නා වහාම ගෝඨාභය රාජපක්ෂ යා යුතුයි පැන්නේ යුතුයි එහෙම නැතුව ඔබට තවත් මෙතන ඉඳින්න අවසරයක් නැහැ කියලා. ඒ වගේම රට පුරාම අපි ගත්තොත් එම සමාජවාදී තරුණ සංගමයේ විදියට වෙන ප්‍රගතිශීලී හැම අරගලයක් එක්කම අපි මැදිහත් වෙනවා. ඒවට සහයෝගය දෙනවා. සහෝදරත්වයෙන් නායකත්වයෙන් අපි වැඩ කරගෙන යනවා. අපි සුබවාදී බලාපොරොත්තුවක් ඇතුළේ ඉන්නේ. අපි හිතනවා මේ මතුවලා තියෙන මේ අරගලය නැත්නම් මේ මතුවලා තියෙන සටන ජයග්‍රහණය අවසන් කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසයත් එක්ක තමයි අපි ගමන් කරමින් ඉන්නේ. ලයිරු ඇත්තටම මේ මම දන්නේ නැහැ අපිට පේන ආකාරයේද කියලා. දැන් පහුගිය දවස්වල තිබ්බ වගේ නිතර ඔබත් අපි දැක්කේ නෑ මේ දවස් ටිකේ. නෑ එහෙම විශේෂයක් නැහැ මං හිතන්නේ. රංග කිව්වා වගේම අපි අරගලයේ
කියන්නේ මේ අරගලයේ දැන් ගෝල්ෆේස් අරගලේ පටන් ගන්නේ අප්‍රේල් මාසේ 9 වෙනිදා. එතන ඉඳලත් මම හිතන්නේ කණ්ඩායමක් විදිහටත් අපි එක කණ්ඩායමක් විදිහට විශාල පිරිසක් අතරේ අපිත් එතන හිටියා. සහ අදටත් මම හිතන්නේ අරගලේ අදත් දැන් ඊයේ ගත්තත් CID එකේ ඉස්සරහා උද්ඝෝෂණ, අද ගත්තත් උසාවි ඉස්සරහා උද්ඝෝෂණ, ආයේ CID එකේ ඉස්සරහා උද්ඝෝෂණ. ඒ නිසා මේ තැන්වල අපි නියෝජනය කරා සහ මෙතන විතරක් නෙවෙයි මම හිතන්නේ රට පුරා තියෙන විවිධ විරෝධතාවල අපි සියලු දෙනාම නිරත වෙලා හිටියා. අපි විතරක් නෙවෙයි මම හිතන්නේ එතන ඉන්න මේ ගෝල්ෆේස් අරගලේ ඉන්න තරුණ කණ්ඩායම් පුද්ගලයිනුත් එහෙම අරගලයක හිටියා. මම හිතන්නේ එහෙම විශේෂයක් නැහැ. ඒ කියන්නේ අපි අරගලෙන් ඈත් වෙලා හරි අරගලයේ අතහැරීමක් හරි සිද්ධ වෙලා නැහැ. අපි හිතනවා මේ අරගලය තමයි අපිට ඒ කියන්නේ මේ අරගලයේ සමාජයේ ජයග්‍රහණ ගොඩක් අරන් දුන්නා. ඒ නිසා අපි හිතනවා දැන් අවුරුදු ගාණක් තිස්සේ අපි කියපු දේවල් දැන් යම් ප්‍රමාණයකට සමාජයේ ග්‍රහණය කරගෙන තිනවා. ඒ නිසා අපි හිතනවා මේ අරගලයේ ඉස්සරහට යෑම සඳහා තවමත් අපි අපේ උපරිම ශක්තිය යොදවමින් ඉන්නවා සහ ඒක ජයග්‍රහණය කිරීම සඳහා කළ යුතු සෑම දෙයක්ම කරන්න අපිත් තරුණ සංවිධානයක් විදිහට සූදානම්ින් ඉන්නවා. දෙදෙනාටම පොදු ප්‍රශ්න මම බොහෝ විට යොමු කරන්නේ දෙදෙනාටම පිළිතුරු දෙන්න පුළුවන්. දැන් ඇත්තට මෙහෙම කියපු දේවල් මිනිස්සු විශ්වාස කරමින් ඉන්නවා නම් දැන් මිනිස්සුන්ගේ ඇතුළතින් එහෙම අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා නම් ඇයි මේ අරගලේ අල වෙලා කියලා කතාවකට දැන් බොහෝ විට සමාජය ඒ පැත්තට ආවනතු වෙමින් ඉන්නේ? මම ඔතන පටන් ගමු. මෙහෙම දැන් මං හිතන්නේ අපි කිසිසේත් විශ්වාසක නැහැ මේ අරගලේ අල වෙලා කියලා. ඒ කියන්නේ ලෝකයේ වියල් කොහොමත් අරගල ඒ කියන්නේ මේ ඊ ගහක් වගේ සරල ඒකාව කියන අරගල නැහැ ලෝකේ. ඒක නිසා විවිධ දේශපාලන වටපිටාවන් තියෙන ආර්ථික තත්ත්වයන් සමාජ තත්ත්වයන් ඒ අරගල වලට බලපානවා. ඒ වගේම අපි හිතනවා මේ දේශපාලනය කියලා කියන්නේ අපි ඉස්කෝලේ ගහපු ක්‍රිකට් මැච් එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ ඔයා බෝල දාන්න මම ගහන්නා වගේ එහෙම මේ සරල එකක් නෙමෙයි. එතකොට අපි හිතන දේ තමයි මේ ලංකාව ඇතුලේ අපි අපේ ජීවිතය ඇතුලේ මේ ජනතා අරගල කියන ඒවා කියන්නේ මගේ ජීවිතේ මට අත්දැකීමක් නැහැ. හැබැයි පොත්පත්වල වෙන රටවල තිබුච්ච ඉතිහාසයන් තමයි අපි කියවලා තිබුණේ. හැබැයි මම හිතන්නේ අපි කවුරුත් අපේ ජීවිතය ඇතුලේ නවපන්නේ අලුත් අරගලයකට අපිත් ඒක කොටස්කරුව බවට පත් වෙලා තියෙනවා. මේ ලොකු ක්‍රියාවලිය අපි එක කෑල්ලක්. ඒ ක්‍රියාවලිය ඇතුලේ අපි යනවා. එතකොට මේක ඇතුලේ නවීනත්වයේ අලුත් සටන් අලුත් ක්‍රම ඇතුලේ මේ අරගලය කරමින් යනවා. එතකොට මේ අරගලය කරගෙන යද්දී අපි හිතන්නේ නැහැ ඒ කියන්නේ මේකේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම නැත්තම් මේ අවුරුදු ගාණක් කියන්නේ එකක් අපි හිතනවා මේකේ ඒ කියන්නේ පාලක කණ්ඩායමක් ඉන්නවා වගේම මේ අවුරුදු 74ක් ඇතුලේ මේ පාලකයෝ පත් කරපු මේ ඩීල් කාරයෝ ටික නැත්තම් ඒක ඉන්න කුප්‍රකට කල්ලියකුත් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ දේශපාලන ඩීල් එක ගහන්නේ. අපි හිතුවට චන්ද්‍රිකා කුමාරතුංගා නම් මොන කියලා ඒගොල්ලෝ. එතකොට ඒ නිසා ඒගොල්ලත් උපක්‍රම තෝරනවා. ඒගොල්ලත් මේ අරගලේ විවිධ උත්සාහයන් තරනවා. ඉතින් ඒක නිසා අපි දකින්න දේ තමයි ලෝකේ අරගල මර්ධ ඒ කියන්නේ අරගල ඒගොල්ලන්ගේ පැත්තෙන් ආපස්සට හරවන්න ක්‍රම දෙකක් පාවිච්චි කරා. එකක් තමයි මර්ධනය. අනිත් එක තමයි ඇතුලේ කණ්ඩායම් අතර ප්‍රතිවිරෝධයන් ගොඩනැගීම. ඉතින් ඒක නිසා එහෙම දේවලුත් මේ අරගල භූමියන් ඇතුලේ විවිධ උත්සාහයන් ඒගොල්ලෝ try කරනවා. මොකද නිකන් අපිට ආහාරය හරි කමන්නේ ඕගොල්ලෝ මරුනේ. ඕගොල්ලෝ ඇත්තටම තරුණයෝ. ඒක නිසා දැන් අපි හිටිය ඇති. ඒක නිසා ඕගොල්ලෝ වැඩි කරගෙන යන්න කියලා එහෙම දෙන්නේ නැහැ. මේක දේශපාලනික ගේමක්. එතකොට ඒක නිසා අපිත් එක දැනගෙන තමයි කරන්නේ. ඉතින් ඒක නිසා අරගලේ විවිධ අවස්ථාවන් එනවා. ඉතින් ඒ නිසා ඔබ ඇහුවා වගේ අරගලේ ඉහළම යන අවධියක් තිබුණා වගේම දැන් තියෙනවා. මොකද විශේෂයෙන්ම දේශපාලනික වශයෙන් යම් ආපු ගමන් වගේ යම් ස්ථානයක් වෙනස් වීම නිසා ඒ අරගලේ යම් තැනක අපි දැන් ඉන්නවා. මම හිතනවා අපි සාමූහිකත්වය ඇතුලේ දැන් සාකච්ඡාවක් තියෙනවා. මේ අරගලේ කොහොමද ඉතින් එහාට යන්නේ කියලා. ඒක නිසා කිසිදු අලවීමක් නැහැ. සියලු අරගලකරුවන් ඉතාමත් මේ ප්‍රබෝධයෙන් සහ ජයග්‍රාහී මානසිකත්වයෙන් ඉන්නේ. හැබැයි අපි හිතන්නේ අරගලේ හැමදාම අර කෙලින් යන්නේ දේශපාලන ව්‍යාපාරයක නිසා අපි දේශපාලනයේ අධ්‍යක්ීම් තියෙන නිසා අරගලේ උස් පහත් වීම තියෙනවා. එහෙම අවස්ථාවක් ඇරෙන්න මේ අරගලේ අපි හිතනවා අනිවාර්යයෙන්ම ජයග්‍රහණයෙන් කෙලවර කරන්න පුළුවන් කියන විශ්වාසයත් එක තමයි තියෙන්නේ. එහෙම නැතු කිසිදු අලවීමක් නැහැ. තව ජව සම්පන්නව සටන් කරනවා කියන අදිෂ්ඨානයත් එක තමයි අපි ඉන්නේ. අර ඔබට පේන්නේ නැද්ද මේ තිබ්බතනි මොනවා හරි පොඩි පෞසු බෑමක් දැන් පෙන්눔 කරනවා කියලා සමස්තය? ඔව් ඒක මෙහෙම ගත්තොත් එහෙම එකක් තමයි දැන් මේ අරගලය ආරම්භ වෙන්නේ. එකක් මම කිව්වා වගේ කලින් ගෝල්ෆේස් අරගලේ පටන් ගන්න අප්‍රේල් මාසේ 9 වෙනිදානේ. හැබැයි ඊට කලින් අපි දන්නවා ජනාධිපතිවරයාගේ මිරිහාන නිවසට නිවස ඉදිරිපිට ගිහිල්ලා දැවැන්ත විරෝධයක් කරලා ඒ විරෝධයට පහර දීලා එහෙම වෙච්ච සිදුවීමක් වුණා. ඊට කලින් මේ සියලු සිද්ධීන් වලට හේතු වෙච්ච කාරණා ගණනාවකට ඒ කියන්නේ මේ තැනට එන්න දැන් මිනිස්සු අපි දන්නවා මාස ගාණක් තෙල් පෝලිං ගෑස් පෝලිං ඊට පස්සේ විදුලිය කපනවා බඩු මිල දවසින් දවස වැඩි වෙනවා තෙල් මිල වැඩි වෙන ගානේ
එක පැත්තකින් බස් ගාස්තු බඩු මිල මේවා ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් ආවේ. ඒ කියන්නේ මිනිස්සුන්ට තිබුණා Tamanගේ මූලික අවශ්‍යතාවත් ඉෂ්ට කරගන්න බැරි පරිසරයක තමයි මිනිස්සු ජීවත් වුනේ. හැබැයි අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් වෙන්නේ 2019 අවුරුද්දේදී ලක්ෂ 69ක් ඡන්ද අරගෙන. 3/2ක පාර්ලිමේන්තු බලයක් එක්ක තමයි ඔහු ආණ්ඩුව පිහිටුවන්නේ. හැබැයි අවුරුදු දෙකක් යන්න කලින් ඒ ආණ්ඩුවට බරපතල විදිහේ විරෝධයක් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට බරපතල විදිහේ විරෝධයක් එන්න මූලිකම හේතු උනේ මිනිස්සුන්ට එදිනෙදා ජීවිතය ගත කරන්න බැරි මට්ටමට ආපු ප්‍රශ්න. දැන් අපි ගන්නකෝ ඒකත් එක්කනේ මිනිස්සු නැත්තම් අපි දන්නවා ජනාධිපතිවරයාගේ නිවස ඉස්සරහට ගිහිල්ලා බය නැතුව විරෝධතා කරනවා. එදා එතෙන්ට ආපු හමුදා පොලිසි බස් රථ ජල ප්‍රහාර කරත් ඔක්කොම මිනිස්සු හරවලා යවනවා. ඊට පස්සේ අප්‍රේල් මාසේ 3 වෙනිදා ඇඳිරි නීතිය දානවා. එතකොට ඒ ඇඳිරි නීතිය නොතකා හදිසි නීතිය නොතකා හදිසි නීතිය එදා හවස 6 ඉඳලා කිව්වට පස්සේ මිනිස්සු 6ට පාරට බහිනවා. පහුවෙන්ද ඒක නොතකා මිනිස්සු උද්ඝෝෂණය කරනවා. ඒ தත්ත්වයට ආවේ මිනිස්සු ඉන්නව බරපතල පීඩාවක තමන්ගේ මූලික අවශ්‍යතාවත් ඉෂ්ට කරගන්න බැරි. දැන් අද ඒ தත්ත්වෙට මොකද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ අරගලේ පැන නැගපු හේතු වලට මොකද වෙලා තියෙන්නේ? අපි වෙනදට වඩා අද තෙල් පෝලින් දකින්න. මිනිස්සු තමන්ගේ වාහන නතර කරලා ඒ වාහන අස්සට වෙලා ඉන්නවා. සමහර ප්‍රදේශවල ඒ ප්‍රදේශ වාසීන්ට සිද්ධ වෙලා තියෙනවා අර මිනිස්සුන්ට කන්න බොන්න ටික දෙන්න. ඒ මට්ටමටපත් වෙලා ඖෂධ ගත්තට පස්සේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ළමාරෝහලේ පිළිකාරෝහලේ මේ හැමතැනම අත්‍යවශ්‍ය ඖෂධ හිගයි. ගෙන්නන්න විදිහක් නැහැ. ඊට පස්සේ බඩු මිල ඔය කතාවම තවදුරටත් ඉදිරියට යන මම මේ ඔබට මේ උත්තේජනේ දෙන්න. දැන් එහෙමනම් ලහිරු දැන් අවුරුදු මාස එකමාරක් විතර තිස්සේ අප්‍රේල් 3 වෙනිදා පටන් ගත කාරණාව මේ ඉස්සරහට අරන් යන්නේ. ඒ මූලික දේවල් වලටත් කිසිදු විසඳුමක් හම්බෙලා නැහැ කියන්නේ අරගලේ මූලික අරමුණු වල කිසිම සාර්ථකත්වයක් වෙලා නැහැ. නෑ අන්න ඒකයි. දැන් ඒ සටන් පාටවල ඉඳලා ඒ කියන්නේ ඒ සටන් පාට ඒ ඉල්ලීම්නේ ආවේ අවසානයේදී ඒකේ පිළිබිඹුවනේ ආවේ ගෝටා ගෝ හෝම් කියන එක. ඒ කියන්නේ මේ අර්බුදේ නිර්මාණය කරන්න අපි දන්නවා කලින් හිටපු අයත් වග කියන්න ඕන. ඒගොල්ලන් මේකෙන් බැහැර වෙන්න බෑ. අපි හිටපු කාලේ හොඳට කරා කියලානේ ලංකාවේ ආර්ථිකය ගත්තොත් මෙහෙම පහළට තමයි ගිහින් තියෙන්නේ. ඒ අර්බුදේ උග්‍ර වෙන එක තමයි දැන් මේ වෙලා තියෙන්නේ. නමුත් මේ පාලනය ඇතුලේ ඒක තව මිනිස්සුන්ට දරා ගන්න බැරි මට්ටමට ඉහළට ආවා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මහින්ද රාජපක්ෂලා ඇතුළු සියලු දෙනාට ගෙදර යන්න කියන සටන් පාටෙත් එක මිනිස්සු පාරට බැස්සේ. අපි උදාහරණයක් ගත්තොත් එහෙම ශුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්න කියලා මේ මිනිස්සු අවුරුදු ගාණක් තිස්සේ අරගලයක ඉන්නවා. කාන්තාව 100 ගාණක් ඒ නිසා සියදි විනාසා ගත්තා. ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණා ශුද්‍ර මූල්‍ය ණය සම්පූර්ණයෙන් අහෝසි කරනවා. අද වෙනකල් ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. අදටත් මිනිස්සු මැරෙනවා ණය ගෙවා ගන්න බැරුව. එහෙනම් ඒ කියන්නේ ශුද්‍ර මූල්‍ය ණය ගෙවා ගන්න අහෝසි නොකිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ මිනිස්සු කියන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න. ගොවියන්ට මොකද උනේ? ගොවියන්ට අරගලයක් කරන්න උනේ ඇයි? ගුරුවරුන්ට මොකද උනේ? ඇයි ගුරුවරුන්ට අරගලයක් කරන්න උනේ? ශිෂ්‍යයන්ට කොතලාවල පනත අහෝසි කරන්න කියලා ශිෂ්‍යෝ පාරට බැස්සේ. මෙන්න මේ සියල්ලේ ප්‍රතිඵලයක් තමයි ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කිව්වේ. දැන් මේ අරගලේ ප්‍රතිඵල නැහැ කියලා කවුරු හරි කියනවා නම් අපි කියනවා අගමැති මහින්ද රාජපක්ෂට තව අවුරුදු කීපයක් බලයේ ඉන්න අවස්ථාව තිබුණනේ. ව්‍යවස්ථාවට අනුව නීතියට අනුව ගත්තොත් ඔහු බලයේ සිටිය යුතුයි. නමුත් ඔහුට කලින් යන්න උනේ ඇයි? කැබිනට් මණ්ඩලයට කලින් යන්න උනේ ඇයි? රාජපක්ෂලට මේ කැබිනට් මණ්ඩලයට මේවට එන්න බැරි තත්ත්වයක් නිර්මාණය වුණේ. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තමන්ගේ කාර්යාලයේ වෙන තැනකට ගෙනියන්න උනේ. නාවික හමුදා කඳවුරු වල හැංගිලා මිනිස්සුන්ට ඉන්න තැන කියන්න බැරි වෙන තත්ත්වයක් මෙරටේ පාලකයන්ට නිර්මාණය වුණේ. ඒ මේ අරගලේ ජයග්‍රහණ. මේ අරගලේ තියෙන ප්‍රධාන තව එකක් තමයි කියන්නේ පහුගිය ආණ්ඩු හැම එකක්ම හදන්නේ ජාතිවාදය පාවිච්චි කරා. ලැජ්ජ නැති විදිහට. පාස්කු ප්‍රහාරය වගේ එකක් ඔය දෙපැත්තම පාවිච්චි කරා. ඒ කියන්නේ එවකට හිටපු ආණ්ඩුව ඒකට සාධාරණ ඉෂ්ට කරෙත් නෑ. මේ ආණ්ඩුව පත්වෙද්දී ආවා ඒකට යුක්ති ඉෂ්ට කරනවා කියලා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එතකොට පොරොන්දු දීපු කෙනා මේ පාස්කු ප්‍රහාරයේ වෙද්දී අගමැති හිටපු කෙනා අදත් අගමැති. එතකොට එහෙම තමයි මේක සිද්ධ වුනේ. නමුත් අපි කියනවා මිනිස්සුන්ගේ බලය කියන එක මිනිස්සුන්ට තීරණ ගැනීමේ අවස්ථාව තියෙනවා කියන එක එළියට ආවා. ඒ කියන්නේ මම කිව්වේ දැන් හදිසි නීතිය කලින් හදිසි නීතිය දාද්දි කොහොමද? කියන්නේ ගෝඨාභය රාජපක්ෂලා ගැන මහින්ද රාජපක්ෂලා ගැන කලින් කියද්දී ඇඳිරි නීතිය තියෙන වෙලාවක පාරට බහිද්දී මිනිස්සුන්ට තිබුණා බයක් නේ. සුදු ඈන් වෙඩි තියෙනවා අනම්මනම් කියලා. නමුත් දැන් මිනිස්සු කියනවා දැන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සර මිනිස්සුන්ට යන්න පුළුවන්. මිනිස්සුන්ට කියලා උද්ඝෝෂණය කරන්න පුළුවන්. අර උද්ඝෝෂණ කරන ස්ථානයේ කියලා බෝඩ් එකක් දාලා STF එකෙන් ඇවිල්ලා මේවට තල්ලු කරන් ගිහිල්ලා ඇනලා එක ඒවායින් ඇනලා අර එහෙම කරලා තල්ලු කරන් ගිහිල්ලා කොහොම හරි අතෙන්ට දාන්න හදනවා. හැබැයි අද ඒ භූමීන් සියල්ල මිනිස්සු අත්පත් කරගෙන මිනිස්සුන්ගේ විරෝධය පළ කරමින් මිනිස්සු දැනුවත් කරමින් මිනිස්සු දේශපාලන ක්‍රියාකාරීත්වයට ඇවිල්ලා හිටියා. ඒ නිසා අපි හිතනවා මේ අරගලේ
මූලික දේ, ඒ කියන්නේ මූලික අරමුණ තාම ජයග්‍රහණය දක්වා ගෙනියන්න ඕන. හැබැයි මේකේ ආපු පෙළ ලබාගත් ජයග්‍රහණ එක්ක සලකලා බැලුවට පස්සේ අපිට හරිම පැහැදිලි මේ අරගලයේ ඉන්න සටන්කරුවන්ට අරගලකරුවන්ට හරි පැහැදිලි මේක ජයග්‍රහණය දක්වා යන්න පුළුවන් කියලා. මොකද මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙද්දී තව දින කීපයක් මේ ගියා නම් එහෙම ගෝඨාභය රාජපක්ෂ හිටියේ බිත්තියට හේතු වෙලා. රනිල් වික්‍රමසිංහ මැද්දට පැනලා බේරගත්තේ නැත්නම් අද ගෝඨාභය රාජපක්ෂත් ගෙදර ඇත්තට. අපි තවත් ඒක පැහැදිලි කිරීමක් තියෙනවා ඊළඟට රංගට ගිහිල්ලා දැන් මේ මතු කරපු කාරණාව අපි දැක්කා මිනිස්සු අර වෙනදා වගේ නෙමෙයි දැඩි ජවයකුත් එක්ක පාරට ඇවිල්ලිවරලා මොකද්ද ලොකු විශ්වාසයකින් තමයි මේ කාරණාවට මුල පුරන්නේ. දැන් අප්‍රේල් 3 වෙනිදා එහෙම සිදුවීමක් සිද්ධ වෙද්දී ඊට සති දෙකකට විතර ඉස්සෙල්ලා මාර්තු 23 වෙනිදා ඔබේ පක්ෂයේ නායකයා නැත්නම් ඔබ නියෝජනය කරන සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකවරයා ඔබ ඒ මව්පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියනවා මේ ආණ්ඩුව එලවන්න ඕන නම් මේ පාලනය එලවන්න ඕන නම් එන්න අපිත් එක්ක පාරට අපි ඔබට නායකත්වය දෙන්නම් කියලා. පාර්ලිමේන්තුවේ ඉදපා මේ චෝදනාව ඔබේ නායකයට නැගිනවා. ඇත්තටම ඔබේ නායකයා සහ පක්ෂ නිවේදූසි ගන්නවල මිනිස්සු පාරට ගෙනාවා. මෙහෙම දැන් පළවෙනිම එක තමයි ඒ කියන්නේ දැන් අපි හිතනවා නම් මේ රටේ තියෙන ඒ කියන්නේ මේ මතුවලා එන තත්ත්වය ඒ කියන්නේ ආර්ථික දේශපාලනික වටපිටාවන් එහෙමම සාමාන්‍ය ලෙස තියෙනවා නම් රටේ නීතිය අදාළ කරන ආර්ථික තත්ත්වයන් මේ විදිහටම තියෙනවා නම් ඔය බොයි කියන ගමන් මගේ සාමාන්‍ය මිනිස්සු හිතන මේ ගමන් මගේයි. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? අපි මුලින් පැහැදිලි කරා වගේ අවුරුදු ගාණක් ආපු ආර්ථික ක්‍රියාවලියක් තිබුණා. ඒ ආර්ථික ක්‍රියාවලිය ඇතුලේ දිගින් දිගටම තිබුණ දේ තමයි ණයට කණ එකයි විකුණන් කණ එකයි හොරා කණ එකයි. ඕක තමයි මූලික ප්‍රතිපත්තිය බවට පත් වෙලා තිබුණේ. හැබැයි ඒක ඇවිත් නිශ්චිත මේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ඇතුලේ මේක තීර වෙන්න පටන් අරගෙන තිබ්බා. ඒ තීර වෙන්න පටන් ගද්දී ඒකේ පළවෙනි එක තමයි ගොවියන්ට මතුවලා තිබුණු ප්‍රශ්නේ. ඔබ දන්නවා අපේ ලංකාව ඇතුලේ විශේෂයෙන්ම කුෂිකාර්මික පරිසරයේ සැලකිතු ප්‍රමාණයක් තියෙනවා. ඒක ඇතුලේ ගම් ඇතුලේ මොනව නැතත් මිනිස්සු කාලා බීලා හිටියා. ඒකට මරු පහරක් ආවා. ඒකට මහා මෝඩ අමන තීරණ ටිකක් මේ ආණ්ඩුව ගත්තා. එතකොට ඒ අරගලයේදී ආණ්ඩුව ඒවට සැලුන්නේ නැහැ. ගෝඨාභය ඒ වෙලාව හිටියේ කොහමද? අවුලක් නැහැ මම කරනවා. හමුදාව දාලා කරනවා කියලා කිව්වේ. මොකක්වත් අවසානයේ කරන්න හම්බුනේ නැහැ. එතකොට ඊට පස්සේ ඩීසල් ප්‍රශ්න ටික එනවා, ගෑස් ප්‍රශ්න ටික එනවා. එතකොට මේවා සත්ත පහකට ගණන් ගන්න නැතුව බැසිල් ඉන්දියාවෙන් ඉඳන් ඇවිල්ලා තිනවා. ඒවා එච්චර හිතන්න ඕනේ නැහැ. අපි දන්නවා මේ කොහොමද ගෙනියන්නේ කියලා. ඒ නිසා පොර ටෝක් දිදී හිටියා. ඒ නිසා ජනතාවගේ ඒ බුරබුරා ආපු ඒ මතය, ඒ අදහසට මේ පාලකයෝ සැලකුවේ නැහැ. ඒවා ගණන් ගන්න නැතුව ගියා. ඇයි ඒ? ඒගොල්ලන්ට වැරදිච්ච තැන තමයි ඒගොල්ලෝ හිතුවා JR ගෙන් පස්සේ දැවැන්ත බලයක් අත්පත් කරගත්ත නායකයා ගෝඨාභය මහත්තයා. තුනෙන් දෙක බලයක් තිබුණා. ඒක නිසා ඒගොල්ලෝ බලයෙන් මුසපත් වෙලා හිටියේ. Tamanට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. රාජපක්ෂ කිව්වොත් ඕන තරම් මිනිහෙක් ඕන දෙයක් කරයි කියලා ඒගොල්ලෝ හිතාගෙන හිටියා. හැබැයි මොකද වුනේ? විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්නේ තමන්ගේ ඇතුළට එද්දි, ගෙදරට ගේ ඇතුළට ප්‍රශ්නේ එද්දි අපි දන්නවා චූටි දරුවගේ ඉඳන් වැඩිහිටි කෙනා දක්වා ප්‍රශ්න ටික තමන්ගේ ගේ ඇතුළට එද්දි කවුරුත් ඒක සමත් වුන්නේ නැහැ ඒක බේරන්න. ඒ තමන්ට බරපතල පීඩනයක් ආවා. ඒ தত্ত্বය ඇතුළේ තමයි අපි දිගින් දිගටම ආණ්ඩුව බලපෑම් කරමින් තිබුණා. ඒකත් එක තමයි ඔබ කිව්ව දිනේට අනුව අපේ නායක සහෝදරයාගේ පැත්තෙන් අපි ඉදිරිපත් කරේ දිගින් දිගටම දැන් මේ ආණ්ඩුව පළවා හරින්න ඕන කවුද? ඒ ආණ්ඩුව පළවා හරින්නම් අනිවාර්යයෙන්ම අපි ඒකට කියන අපි සහ අනිකුත් තියෙන ප්‍රගතිශීලී කණ්ඩායමකට නායකත්වය දෙන්න මැදිහත් වෙන්න කැමති. ඒ නිසා ජනතාවට මේ අරගල වීමට පාරට එන්න කියලා. එතකොට ඒක විවෘත ආරාධනාවක්. එතකොට ඒකත් එක්ක තමයි, ඒ කියන්නේ එතකොට ඒ ක්‍රියාවලියත් එක්ක අපිත් අපේ ව්‍යාපාරත් අපි කවුරුත් මේ මොහොත වෙද්දිත් අපි මේ ආණ්ඩුව පළවා හැරීම වෙනුවෙන් අපි සටන් කරමින් ඉන්නවා. ඒ වගේම ජනතාව. ඒ කියන්නේ ඒක මේ දේශපාලන පාක්ෂික හෝ සංවිධානික ක්‍රියාවලියක් නෙමෙයි. මොකද මිනිස්සුන්ට ගේ ඇතුළට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. දැන් අද මම Facebook එකේ මට අද සටහනක් හම්බුණා. තරුණ ගැහැණු ළමෙක්. එයා සටහනක් දාලා තියෙනවා මට වෙඩින් එක කරගන්න වෙන්නේ නැහැ. හැබැයි මගේ ෆ්‍රී ෂූට් එකවත් මට කරගන්න මට පුළුවන් නම් කවුරු හරි කෙනෙක් ෆ්‍රී ෂූට් එකක් කරපු කෙනෙක් තියෙන ඇඳුමක් මට එවන්න. මම දැන් ලැජ්ජ වෙන්නේ නැහැ මේ තියෙන තත්ත්වෙත් එක කියන්න කියලා. මම කියන්නේ ඒක ඒකට තව කෙනෙකුට කියන්න පුළුවන්කම තියෙනවා ඒක නිකන් සරල කාරණාවක් කියලා. නමුත් අද අපේ රටේ තරුණ තරුණියන්ට මොකද්ද වෙලා තියෙන්නේ? තමන්ගේ රැකියාව ප්‍රශ්නේ වෙලා තියෙනවා. ආයතන ප්‍රශ්නේ වෙලා තියෙනවා. ජීවත් වෙනවද බැරි කියන ප්‍රශ්නේ වෙලා තියෙනවා. ඔබ දන්නවා දැන් මේ යන තත්ත්වයක් එක්ක අපි රටක් විදියට සමහරට තව සතියකින් දෙකකින් මං හිතන්නේ ඔබට අපිට කන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. අපේ අම්මා තාත්තට බේත් ටික දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ විලා තියෙනවා. මාරාන්තික ප්‍රශ්නයක්. එතකොට ඒකත් එක්ක මේ රටේ ජනතාව
අරගල වලට එනවා. ඒක තමයි අපි කලින් කිව්වේ. මේ ප්‍රශ්නෙට මේ ආණ්ඩුව උත්තර දෙන්නේ නැත්නම් ජනතාවත් සියලු කණ්ඩායමත් එකතු වෙලා පාරට බැහැලා පාරේ ඇතුලේ මේක පරාජයට පත් කරන්න ඕනේ කියලා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ඇතුලේ. ඒක තමයි අපි කිව්වේ. ඒක තමයි මේ මොහොතේ කරමින් ඉන්නේ. ඒක නිසා මේ ක්‍රියාවලිය සමස්තම ගත්තොත් එහෙම මේ අපි මත මෙහෙම වෙන එකක් නෙමෙයි. නමුත් අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි හිතනවා අපිට දුර දකින්න පුළුවන්. අනාගතය දකින්න පුළුවන්. ඒ ඇතුලේ තමයි අපි මේ මැදිහත් වීම කරේ. අපි දැනුත් ඒ සටනේ තමයි ඉන්නේ. අපිට වැඩසටහනේ පළමු විරාමයේ සඳහා අවස්ථාව සලසා ගත යුතුව තිබෙනවා. අපි විරාමයෙන් අනතුරුව කතා බහ කරමු. විශේෂයෙන්ම කෙසේ හෝ කාගේ හෝ ආරාධනාවට නැත්නම් ජනතාව තුලින්ම නැගුණු මනාවකට ජනතාව පාරට බැස්සා. ඔවුන් මුලින් ඉල්ලුවේ තෙල්, පිටි සහ ගෑස්. එතෙන්ට දේශපාලන උවමනාවක් ආවේ කොහොමද? ඒ අපි පැහැදිලි කරගමු මේ විරාමයෙන් පස්සේ. ඔබ කලමෙන දේශපාලනයේ කතාව සූරිය සමගල් දවසේදී අප කතා බහ කරමින් සිටින්නේ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ වෙනසක තරුණ සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර සමග. විශේෂයෙන්ම දැන් මේ අරගලය පිළිබඳ කතා බහ කරද්දී තවත් නැගෙන පොදු චෝදනාවක් තමයි ඒක ඔබ දෙපාර්ශ්වයටම තියෙනවා. ජනතාව විසින් ජනතාවගේ අවශ්‍යතාවයන් දෙක ආරම්භ කරපු අරගලයක්. දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් හයිජැක් කරලා කියනවා. ඕන මෙහෙමයි එකක් තමයි දැන් මම අර අරගලයට අදාළ කලින් කිව්ව හේතු. ඒ කියන්නේ මිනිස්සුන්ට සාමාන්‍ය ජීවිතය ගත කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒකට අදාළව අරගලේ පටන් ගත්තේ මේ අප්‍රේල් 9 වෙනිදා නෙවෙයි. අප්‍රේල් 9 වෙනිදාට කලින් අපි හිටියේ කොහෙද කියලා ගත්තොත් එහෙම දැන් අපේ පරිසර ප්‍රශ්නේ ගන්නකො. කියන්නේ මේ ආණ්ඩුව පත් වෙද්දී අපි දන්නවා පත් උනේ 69ක් ඡන්ද අරගෙන ඊට පස්සේ මේ රුවන්වැලි සෑය ගාව දිවුරුන් දීලා මහා ලොකු වෙනසක් ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවල ලොකු වෙනසක් කරනවා කියලා ආපු පාලකෙක් මේ ඉන්නේ. එතකොට එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා වනගහනේ 130කින් වැඩි කරනවා කියලා. හැබැයි අපිට මාසයක් දෙකක් යන්නත් කලින් පාරට බහින්න උනා අවශේෂ වනාන්තර ආරක්ෂා කරන්න තිබුණු ගැසට් එක අනිත් පැත්ත හරවලා ඒවා විනාශ කරන්න ගැසට් එකක් ගහනවා. එතකොට මේ පරිසර ප්‍රශ්න වෙනුවෙන් අපිට පාරට බහින්න සිද්ධ වුණා. පරිසර වේදීන් මුල ඉඳලම මේ ආණ්ඩුවපත් වෙච්ච පළවෙනි වෙලාවේ ඉඳලා මේ යාළුවෝ සිද්ධ වුණා පරිසරය වෙනුවෙන් පාරට බහින්න. ඊට පස්සේ එහෙම ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන් මාරාන්තිකව හැප්පෙන්න සිද්ධ වුණා. එතකොට අපි හිටියේ ජනතාවගේ ප්‍රශ්න එක්ක තමයි. ඒ කියන්නේ අපිට අපේ වගේ දේශපාලන ව්‍යාපාර වලට ඇත්තටම ජනතාවගේ ප්‍රශ්නත් එක්ක තමයි අපේ දේශපාලනේ රඳාපවතින්නේ. අපි දේශපාලනේ කරන්නේ මිනිස්සුත් එක්ක. අපිට දේශපාලනේ මොනවා හරි එකඟතාවයක් සම්මුතියක් තියෙනවා නම් අපිට තියෙන්නේ ජනතාවත් එක්ක. ඒ නිසා අපි කොන්දේසි විරහිතව ජනතාවත් එක්ක හිටගත්තා. ඒ නිසා තමයි අපි කිව්වේ මිරිහානේ ප්‍රහාරයේ මිරිහානේදී එදා ගිහිල්ලා මිනිස්සු අර විදිහට උද්ඝෝෂණය කරපු එකට අපි වෙණී හිටියා. ඒ මිනිස්සු ඒ මත තමයි ජනතාව තුළින් ජනතාව තමන්ගේ මූලික අවශ්‍යතාවන් ඉල්ලලා පාරට ආවා. ඒක ඇතුළට විශේෂයෙන්ම ඔබේ පක්ෂය සහ පක්ෂ දෙක එකතු වෙලා ඒ දේශපාලන උවමනාව කැවුව නෙමෙයිද? නෑ මෙහෙමයි. දේශපාලන මෙහෙමනේ දැන් මෙහෙම හිතන්නකෝ. තෙල් නැති එක දේශපාලන ප්‍රශ්නයක්ද නැද්ද? يعني ගෑස් නැති එක දේශපාලන ප්‍රශ්නයක්ද නැද්ද? කිරිපිටි නැති වෙන එක දේශපාලන ප්‍රශ්නයක්ද නැද්ද? ඒක මේ රටේ මිනිස්සුන්ගේ හරි නැත්තම් මේ අනිත් දේශපාලන ව්‍යාපාරවල يعني ආණ්ඩුවට එරෙහි දේශපාලන ව්‍යාපාරවල ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒ තෙල් ගේන්න, ගෑස් ගේන්න, කිරිපිටි ටික ගේන්න, මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටික ගේන්න, ඖෂධ ගේන්න ඩොලර් විදේශ සංචිත නැති උනේ ඇයි? විදේශ සංචිත නෙවෙයි. අපේ රටේ දැන් රුපියලුත් නැහැ. කාගේ වරදින්ද ඒක උනේ? දැන් රුපියල් අච්චු ගහලා තමයි පඩි දෙන්න වෙලා තියෙන්නේ. අපි දන්නවා දැන් ශේෂ්ත්‍ර කීපයක වැටුප් OT අතිකාලේ ඒවා නැතුව තමයි දැන් මේ මාසේ වැටුප් හැදිලා තියෙන්නේ. සමහර අයට වැටුප් කප්පාදු කරන්න වෙනවා කියලා නිවේදනය කරා. මහා බැංකු අධිපතිවරයා කිව්වා මේ ඊළඟ මාස කීපය ඇතුළත විශාල පිරිසකට රැකියාව අහිමි වෙන්න නියමිතයි. මේ තත්ත්වය තව අවුරුදු කීපයක් ඇතුළතවත් ස්ථාවර වෙයිද කියලා කියන්න බෑ කියලා මේ අර්බුදයේ ගොඩ දාන්නගෙන ආපු මහා බැංකු අධිපතිවරයා කියනවා. අගමැති මේ කවුද? අගමැති කියනවා තව අපිට රුපියල් ට්‍රිලියන ගාණක් සල්ලි අච්චු ගහන්න වෙනවා. ට්‍රිලියන් 3ක්. මේ ඉදිරි මාස ටික ගෙවන්න. ගෙවා දැමීම සඳහා කියලා. එතකොට මේ අර්බුදය අමුතුවෙන් අපි නිර්මාණය කරන්න ඕන එකක් නෙවෙයි. මේක යම් විදිහකට මේ වෙනුවෙන් අපි පොඩියට හරි සටන් කරමින් හිටියා. එතකොට ජනතාවට මේ පීඩාව දරා ගන්න බැරුව ජනතාව අසංවිධානාත්මකව දැන් පාරට බැස්සා. අපි එතනත් හිටගත්තා. ඒ තැන්වල ගිහිල්ලා එවුන් අත්තරංගුවටපත් දැන් හිතන්නකෝ මැයි 9 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ මැයි 9 වෙනිදා මේ සාමකාමී අරගලයට පහර දුන්නට පස්සේ රට පුරා ජනතාව එක්තරා විදිහකට ඒක ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා. සමහරෙකුට කියන්න පුළුවන් ඒවා වැරදි.
ප්‍රචණ්ඩත්වය ඒවා නොකල යුතු තිබුණු දේවල්. අපි කියන්නේ නොකල යුතු තිබුණේ මොකද්ද? මැයි 9 වෙනිදා ගෝල් ෆේස් එකට ගහන එක තමයි නොකල යුතු තිබුණේ. ඊට කලින් නොකල යුතු තිබුණේ මොකද්ද? මේ තියෙන ආර්ථිකය මොනවා හරි විදියට ඉහළට ගන්න ක්‍රමවේදයන් ජනතාව එක්ක ඒ අදාළ මොනවා හරි පරිශ්‍රකයන් එක්ක සාකච්ඡා කරලා ඒකට විසඳුම් හොයනවා වෙනුවට ආණ්ඩුව කලේ නොකල යුතු දේ. තිබ්බ ටික හොරා කෑවා. තමන්ගේ ගජමිතුරු ව්‍යාපාරිකයන් දැන් ආර්ථික අර්බුදයක් තියෙනවා. අපේ රටේ ව්‍යාපාරිකයන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කොවිඩ් වසංගතයේ වෙලාවේදී ලංකාවේ මේ මොකද්ද කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙච්ච සමාගම් මුල්ම තියෙන සමාගම් 100 ලාභ සමහර සමාගම් වල ලාභේ ඒ සමාගම ඉතිහාසයේ වැඩිම ලාභ වාර්තා කරනවා. හැබැයි ඒගොල්ලන්ට බදු ගහන ප්‍රමාණයයි මිනිස්සුන්ට බදු ගහන ප්‍රමාණයයි ගන්නකො. අවසාන අයවැයේදී 187ක් තියෙන්නේ වක්‍ර බදු. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු මේ බදු ආදායම් වලින් 187ක් මේ ආදායමෙන් රජයේ ආදායමෙන් 187ක් බදු ආදායම් තියෙන්නේ. ඒකෙන් 175ක් වක්‍ර බදු. 125යි ඍජු බදු තියෙන්නේ. වක්‍ර බදු කවුද ගෙවන්නේ? මේ රටේ ඉන්න පොදු ජනතාව. හැබැයි ඒ ජනතාවටම අන්තිමට ගෑස් ටික නැති වෙනවා. ඒ ජනතාවටම තෙල් ටික නැති වෙනවා. ඒ ජනතාවටම කිරිපිටි ටික නැති වෙනවා. ඒතකොට ඒක දේශපාලන ප්‍රශ්නයක්ද නැද්ද? ඒක නිශ්චිත දේශපාලන ප්‍රශ්නයක්. ඒකට එතකොට අපි දේශපාලන ව්‍යාපාරයන් විදිහට අපි මැදිහත් වෙද්දී අපි නිකන් ජනතාවට මේ ඒ කියන්නේ ජනතාව ඉන්න තැන ඉඳලම නෙවෙයි අපිත් මැදිහත් වෙන්නේ. අපි ජනතාවත් එක්ක ඉඳිමින් අපි උත්සාහ කරනවා ජනතාවගේ විරෝධය ගුණාත්මකව ඉහළට ගන්න. දැන් අපි දන්නවා මිනිස්සු සමහරලාට අසංවිධානාත්මක අරගල වලට එනවා. ඒක අපිට නවත්තන්න බෑ. ඒක සාමාන්‍යයෙන් එහෙම තමයි. ඒක ඕන වෙලාවක එහෙම වෙන්නේ. දැන් රතුපස් වල අපි දන්නවා රතුපස් වල මිනිස්සු පාරට බැස්ස. Tamanට වතුර ටික නැහැ. Tamanගේ දරුවෝ ලෙඩ වෙනවා වතුර ටික නැති නිසා. ඒ නිසා මිනිස්සු පාරට බැස්සා. ඒවා අසංවිධානාත්මක වෙච්ච දේවල්. හැබැයි ඒකට නිශ්චිත සංවිධානාත්මකව ඒ අරගලයේ තව ඉදිරියට ගුණාත්මකව ගෙනියන්න නම් යම් දේශපාලන මැදිහත් වීමක් කරන්න ඕනේ. ඒකෙන් අදහස් වෙන්නේ ඒක හයිජැක් කරනවා. අපි දැන් අද කියන සරණ පාඩම මොනවද? අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට කියනවා ජනතාවට කියනවා අපි ජනතාවත් එක්ක එකතු වෙලා ඒක ගොඩනගන්න උත්සාහ කරමින් ඉන්නවා අපි බලය ගේමු මේ ප්‍රශ්න වලට උත්තරේ තියෙන්නේ බලය දියවන්නම් එළියට කියන. පාර්ලිමේන්තුව මේකට දැන් අසමත්, ව්‍යවස්ථාව අසමත්, නීතිය අසමත්, ඒ සියල්ල අසමත් වෙද්දී අපි ජනතාවට යෝජනා කරනවා දැන් ජනතාව පාරට බැස්සා. ඊළඟට මොකද්ද කරන්න කියලා දැන් හැමෝම අහනවනේ. ඊළඟට කරන්න තියෙන්නේ ජනතාව මේ බලය ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද? දැන් ජනතාව බලය අතර අරන්නේ තියෙන්නේ. ඒ කියන්නේ ජනතාවට දැන් බලය එළියේ බලයක් දැන් තියෙනවා. එළියේ බලයක් තියෙනවා. ඒ නිසා තමයි හදිසි නීතිය වෙලාවේදී මිනිස්සු හදිසි නීතිය උල්ලංඝනය කරමින් උද්ඝෝෂණය කරනවා. ආණ්ඩුවට හදිසි නීතිය අකුල ගන්නවා. ඇඳිරි නීතිය දාපු වෙලාවේ මිනිස්සු උද්ඝෝෂණය කරනවා ඒක අකුල ගන්නවා. ඒතොර එහෙම ඊට පස්සේ අගමැති දැන් අගමැතිවරයා යන්නේ මම අර මුල්ලිත් කිව්වා වගේ අගමැතිවරයාට යන්න සිද්ධ වෙන්නේ යන්න නෙවෙයි ඇත්තටම පැන්නුවානේ. අගමැතිවරයාව පන්නන්නේ ජනතා බලය. දැන් අපිට තියෙන එක ජනතාවත් එක්ක සාකච්ඡාවක් මේක ඉස්සරහට සංවිධානාත්මකව කරන්නේ කොහොමද? මේක ඇත්ත බලයක් ලෙස ගේන්නේ කොහොමද? ගොවියෝ පොහොර ප්‍රශ්නෙට උද්ඝෝෂණය කරා. දැන් හැබැයි ගොවියට ආපහු තියෙනවනේ වී ටික ගෙනියලා සමාගමට නේද විකුණන්නේ. හාල් මෝල් කාර්යෝ ටිකට තමයි වී ටික විකුණන්න වෙන්නේ ආපහු ගොවියට පාඩුයිනේ. ගොවියට ආපහු වහබොන්න. එහෙනම් ගොවියෝ පෙන්නුවා අරගලයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා පෙන්නපු ගොවියව අපි කොහොමද ඒක සමාගම් වලිනුත් මිදිච්ච ගොවිතැනක් කෘෂිකර්මාන්තයක් දක්වා. ඒ කියන්නේ ඇග්‍රි බිස්නස් වෙනුවට කෘෂිකර්මාන්තයේ සමාජයට ඕන ආහාර නිෂ්පාදනය කරන ක්‍රමවේදයක් ගේන්නේ කොහොමද කියන එක ගැන අපිට දැන් තියෙනවා ගොවියොත් එක්ක සාකච්ඡා. අපිට තියෙනවා දීවරයොත් එක්ක සාකච්ඡා. අපිට තියෙනවා මේ අරගලයට ආපු තරුණ තරුණියන්. දැන් දසදහස් ගාණක් ලක්ෂ ගාණක් රටේ ඉන්න තරුණ තරුණියෝ පාරට බහලා ඉන්නේ. ඒගොල්ලෝ සමහර අය ඉන්නවා දැන් ගෝල් ෆේස් භූමියේ ඉන්නවා තමන් කරපු රස්සාව අතහැරලා ඇවිල්ලින්. තමන්ගේ ගෙදරින් මාස ගාණක් ඇවිල්ලින්. අපි අහන්නේ ඒ තරුණයා තරුණියට අපි කියන්න ඕන නේද දේශපාලනය කරපු ව්‍යාපාරයක් විදිහට ඔයාලගේ ශ්‍රමය, මහන්සිය, ශක්තිය, ජවය කොහොමද අකණ්ඩව මේ අරගලයත් එක්ක ගෙනියලා ඇත්ත බලයක් හදන්නේ? මේ ප්‍රශ්න වලට ඇත්ත උත්තරයක් හොයන්නේ කොහොමද කියන එක අපි කියන්න ඕනේ. ඒක කාට හරි කියන්න පුළුවන් ඒක හයිජැක් කරනවා මෙහෙමයි කියලා. නමුත් පහුගිය කාලේ අපි මේ අරගලයේ පුරාවට අපි හිටියේ ජනතාවගේ බලාපොරොත්තුත් එක්ක. ජනතාවගේ අභිලාෂයන් පාවා දෙන වැඩක් උනා. හරිද? ඒ කියන්නේ සමහර දේශපාලන කණ්ඩායම් අපි දන්නවා දැන් රනිල් වික්‍රමසිංහ අගමැති වෙනවා කියලා කියන්නේ ජනාරගලේ අභිලාෂයන් පාවා දීමක් නේ. එයා ගෝඨාභයලා මහින්දලව රකින්න ආවා. ඒක එයා මේ ජනාරගලේ ආරක්ෂා කරනවා අර මේ කියනවා කියලා කියන එක ඇත්ත නෙවෙයි. එයා ආවේ එයාව ආරක්ෂා කරනවා ගෝඨාභය රාජපක්ෂලා. එයා ගෝඨාභය රාජපක්ෂලා ආරක්ෂා කරනවා. නමුත් අපි හිතනවා අපි දේශපාලනය කරන්නේ ඒ අර්ථයෙන් නෙවෙයි. අපි සම්පූර්ණයෙන්ම අපේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ පදනම් වෙන්නේ ජනාරගලේ අභිලාෂයන්, ජයග්‍රහණයන් සමාජයට අත්පත් කරලා දෙන්නේ කොහොමද කියන තැනින්.
අපි තවදුරටත් කතා බහ කරමු මේ කාරණාවන් පිළිබඳව. දැන් ඒ චෝදනාවේ ලොකුම කොටස එන්නේ ඔබේ පක්ෂයට. විශේෂයෙන්ම අපි දකිනවා සමාජ මාධ්‍ය තුල සමහරව ඇවිල්ලා ඍජුව චෝදනා කරනවා අපි මේ කාලයක් තුල මේකේ හිටියා. නමුත් එතරම් දැන් ජනතා විමුක්ති පෙරමුණ මේක අතට අරගෙන ඉන්නේ. ජනතා විමුක්ති පෙරමුණ අපිව එලවලා දැන් අරගලය ඔවුන්ගේ අයිතියට පවරගෙන ඉන්නවා කියලා. ඇත්තටම මොකක්ද ඒ කතාව? එකක් පළවෙනිම එක තමයි ඒ කියන්නේ දැන් ඒ කියන්නේ අරගල අපි කාටවත් හයිජැක් කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ දැන් මේ අරගල වලට ඒ කියන්නේ පාදක වෙච්ච කාරණා ටිකනේ දැන් අපි ওই මුලින් මතු කරපු දේවල් ටික. එතකොට ඒක මේ කවුරුත් අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි කරපු එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ තෙල් නැති එක, ගෑස් නැති එක, බෙහෙත් නැති වෙලා තියෙන එක ඒවා ගත්තොත් එහෙම මේ අපි කවුරුත් මැදිහත් වෙලා කරපුවා නෙමෙයි. මේ පාලකයෝ අවුරුදු ගාණක් ඇතුලේ කරපු එකත් එක්ක දැන් නැවත ඒක ඊට වඩා තීර වෙලා තියෙනවා. ඊට හොරා කාපු එක, විකුණන් කාපුවා. උට ඒව ඔක්කොම කරලා ඒවැ සමස්ත ක්‍රියාවලිය ඇතුලේ තමයි මේ රටේ ඉන්න තරුණ තරුණියොත් ප්‍රගතිශීලී මිනිස්සුත් දැන් සටන් කරන්න පටන් අරගෙන තියෙන්නේ. එතකොට දැන් ඔය ඔබ අහන එක දැන් සමාජ ජාල තුළ ඒ කියන්නේ JVP එක මේක හයිජැක් කරන්න යනවාද? අපි මේකට නායකත්වය දෙනවද කියලා. එතකොට ඕකේ ඔය ප්‍රශ්නේ එන දේ තමයි විශේෂයෙන්ම ඔය ගෝල් ෆේස් එකට දාලවනේ ඔය සංවාදේ ටිකක් වැඩිපුර ඉන්නේ. එතකොට දැන් ලහිරු කිව්වා වගේ දැන් අපි 9 වෙනිදා ඉඳන් කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම 9 වෙනිදා ඉඳන් දැන් දින 47ක් වෙනවා. අපි ඒ සාමූහික ක්‍රියාවලියේ එක කොටසක් ලෙස අපි නියෝජනය කරනවා. නිසා පියාල අපි කිසි වෙලාවක අපි එතන හංගන්න ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ අපි කවුද කියලා. නමුත් දැන් විශේෂයෙන්ම ඔය අරගලේ පටන් ගත්ත මුල් දවස්වල විශේෂයෙන්ම ඔබේ පක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියන මේ අසංවිධිත අරගල වලට මිනිසුන්ට සහභාගී වෙන්න එපා කියලා. එහෙමනම් ඔයගොල්ලෝ කොහොමද මුලින් ඉඳලා එතන හිටියේ? හැපියල් ඒක නිවැරදි කිරීමක් කරන්න ඕනේ. පළවෙනි එක තමයි කරන්න එපා කියලා නෙමෙයි කිව්වේ. මොකද ඔබ දන්නවා මේ අරගලය නිර්මාණය වෙලා අරගලයේ සමාජ ජාලා තුළ මේක පැතිරෙන්න යද්දී විශේෂයෙන්ම අපේ ඉන්න ප්‍රධාන නායකයන්ගේ ෆෝස් දාලා සමාජ ජාල තුළ පැතිරෙන්න ගියා මෙයක් තිනවා කියලා. එතකොට අපි විශේෂයෙන්ම අපි ජනතා විමුක්ති පෙරමුණක් ලෙස අපිට වගකීමක් තියෙනවා මේකට අපේ සම්බන්ධය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. එතකොට ඒක නිසා ඕක වැරදි අරක කිව්වේ යන්න එපා නෙමෙයි අපි කිව්වේ. අපි කිව්වේ මෙමෙනි මේ එන අරගලයේ අපේ සංවිධානාත්මක ක්‍රියාවලියක් නෙමෙයි. මිනිස්සු අරගල කරන එකට අයිතිය තියෙනවා. නමුත් අපේ සම්බන්ධයක් නැහැ කියන එක. ඒකට ඒක තමයි නිශ්චිත කිරීම කරේ. එහෙම නැතුව මේ අරගල සංවිධානය කරන්න එපා කියන එක නෙමෙයි. මට කියන්න ඕනකම තිබුණේ. එතකොට දැන් මේක ඇතුලේ මේ මොකද්ද වෙලා තියෙන්නේ? මේක ඇතුලේ ඇත්ත ජනතා අරගලයක් දැන් රට පුරා පටන් ගන්න තියෙනවා. දැන් අපි කියන්නේ මේ ගෝඨාගම විතරක් නෙමෙයි. මුළු රටම ගෝඨාගෝගමක් බවට පත් වෙලා තියෙනවා. මේ ගෝල් ෆේස් එක විතරක් නෙමෙයි. එතකොට මේ ක්‍රියාවලිය ඇතුලේ විවිධ දේශපාලනික කණ්ඩායම් විවිධ සිවිල් ක්‍රියාකාරකයන් විවිධ කියන්නේ විශ්ව දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවුණු තරුණ තරුණියන් ස්විච්චා ඉන්න පිරිස් කුඩාක් ප්‍රමාණයක් මේක ඇතුලේ වැඩ කරනවා. ඒ වැඩ කිරීම ඇතුලේ තමයි අපිට පුළුවන් වුණේ අපේ ඉතිහාසය දැක්කේ නැති ඉතාමත් වර්ණවත් අරගලයක් ඒක ඇතුලේ තියෙනවා. ඒක නිසා ඒ සාමූහිකත්වයේ ඒ ආදරය ඒ සටන්කාමීත්වය රැඳුනේ ඒ විවිධත්වය ඇතුලේ තමයි. එතකොට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් පියල් සංවාදයක් වෙනවා. මොකද මේගොල්ල කවුරුත් හිතුවේ නෑ දින 47කට වඩා වැඩි ප්‍රමාණයක් මෙවැනි දැවැන්ත බලපෑමක් කරන අරගලයක් රට ඇතුළේ නිර්මාණය වෙයි කියලා. එතකොට ඒක නිසා තමයි මහින්දලා ජීවිතේට වන්දනාමාන කර කර හිටපු මහින්දට අද බංකරයක් ඇතුළට හිර වෙලා වෙන්න තිනවා. කැබිනට් මණ්ඩලයට සම්පූර්ණයෙන්ම ඉල්ලාස් වෙන්න සිදු වුණා තිබුණා. අපි කවුරුත් හිතුවද අවුරුදු දෙකමාරක් ඇතුළතදී මේ තිබෙන දැවැන්ත ආණ්ඩුවකට මෙහෙම ආපස්සට යන්න වෙයි කියලා. එතකොට එහෙම එකක් ඇවිල්ලා තිනවා. එතකොට ඒගොල්ල කල්පනා කරනවා මේක පරාජයටපත් කරන්න ක්‍රම මොකද්ද තියෙන්නේ? එකක් තමයි මර්ධනය. මොකද වෙන්නේ? මහින්දලා හිතුවා මහින්ද රාජපක්ෂ මහත්තයලා හිතුවා මේකට තමන්ගේ මර්ධනය පාවිච්චි කරලා මේ අරගලේ සමතලා කරන්න පුළුවන් කියලා. මොකද උනේ? ඒගොල්ලෝ හිතුවා මේක ඇවිල්ලා මහිනගෝගමින් ගෝඨාගෝමගෙන් සමතලා කරගෙන ඇවිල්ලා ඒගොල්ලන්ගේ ප්ලෑන් එක තිබුණේ ඒක. සමතලා කරගෙන ඇවිල්ලා ඒකත් එක ගම් වලට ගිහලා ගම් වල අරගල කරපු සියලු දෙනාට මේ අදාළ කරන මර්ධනය ක්‍රියාත්මක කරන්න හැදුවේ. මොකද උනේ? ඒගොල්ලෝ ගත්ත තැනම ලොප්පුණා. ඒගොල්ලෝ හිතුවේ නෑ මේ අපේ රටේ ජනතාව මේ අරගලේ රකී කියලා. විනාඩි කීපයක් ඇතුළතදී සමාජ දාලා තුළ රූපවාහිනිවල තුළ මේක ප්‍රචාර වෙන්න ගියට පස්සේ රැකී ආරක්ෂා පැත්තක දාලා රාජ්‍ය ආයතන වල පැත්තක දාලා ව්‍යාපාරික ස්ථාන වහලා මිනිස්සු ඇවිල්ලා මේ අරගලේ රැක්කා. හරිද? ඒ අරගලේ ආරක්ෂා කරා. එතකොට ඒ ක්‍රියාවලිය ඇතුලේ තමයි දැන් මේක ඉස්සරහට යමින් තියෙන්නේ. එතකොට දැන් මේගොල්ලෝ කල්පනා කරලා තියෙනවා රයිට් දැන් මේක මර්ධනයෙන් කෙලවර කරන්න බෑ. දැන් මොකද කරන්න පුළුවන්? මේ තියෙන තමයි මේ හැදෙමින් තියෙන යෝධ සාමූහිකත්වය. මේ ආදරයේ පෞර, මේ සටන්කාමී පෞර බෙදා වෙන් කරන්න ඕනකම තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ මොකද කරන්න ඕනකම තියෙන්නේ?
මේකට ශක්තිමත්ව වැඩ කරමින් ඉන්න දේශපාලන වශයෙන් වැඩ කරමින් ඉන්න කොටස් මේකෙන් වෙන් කරන්න හදන්න විවිධ උත්සාහයන් තෝරනවා. ඉතින් ඒක නිසා අපි ගෝඨාභය රනිල් ආණ්ඩුවට කියනවා මීට වඩා ක්‍රියේටිව් වෙන්න කියලා. මොකද අපේ රටේ තරුණ තරුණියන් පට්ට ක්‍රියේටිව් ලෙස මේ අරගලේ කරමින් ඉන්නවා. ඊළඟ සමාජයේ මම පොඩක් ඔබ අපසර අරන් යනවා. දැන් ඔබ කියන කාරණාවක් ඉදා 9 වෙනිදා ප්‍රහාරය එල්ලෙනවත් එක්ක සාමාන්‍ය ජනතාව ඇවිල්ලා වැඩබිම්බල හිටපු මිනිස්සු ඇවිල්ලා තමයි අපිව ආරක්ෂා කරේ කියලා. නමුත් පොලිස් මූලස්ථානයට ගිහිල්ලා ඒ පිරිස අත්අඩංගුවට ගන්න කියලා අර බලපෑමක් කරන්න ගිය වෙලාවේ ඔබ කියනවා ඒ අත්අඩංගුවට අරගන්නමින් ඉන්නේ අපේ අය අපිව ආරක්ෂා කරන්න අපේ අය කියලා. ඒ අපේ අය කියලා ඔබ අදහස් කරේ පක්ෂය නෙමෙයි. නෑ. පක්ෂ කට්ටිය කියන්නේ මේ අපි කියන අදහස අපිට තියෙන්නේ මේ JVP හරි තව පක්ෂයක් නෙමෙයි. අපි කියන්නේ මේ සාමූහිකත්වය. මොකද ලහිරුව අපි කවුරුත් ඒ අරගලෙත් එක්ක සජීවී සම්බන්ධ වෙලා තිබුණ නිසා එතකොට අපිට තිබුණු ප්‍රශ්නේ තමයි දැන් අද උසාවියේත් එක නිරාවරණය වෙලා තියෙනවා. මොකද මේ බුද්ධ්‍යංශ තොරතුරු වලින් 8 වෙනිදා රාත්‍රියේ නිශ්චිත තොරතුරක් ඇවිල්ලා තියෙනවා. අරලියගහ මන්දිරේ ඉඳන් ගෝල් ෆේස් දක්වා පාගමනක් එනවා. මැර ක්‍රියාවලියක් එනවා. එතකොට ඒක නිශ්චිත බුද්ධ්‍යංශ වලින් අදාළ කරන වාර්තා කරලා දීලා තියෙනවා. එතකොට ඒ වාර්තා කරලා තියෙන දෙද්දි තමයි මහින්ද රාජපක්ෂ අර තමන්ගේ මන්දිරය ඇතුළට ගෙනල්ලා කවලා එතන කරපු ප්‍රකාශ කවුරුත් දන්නවා කළා එතනින් එළියට ආවේ. එතකොට ඒ එළියට එද්දි අපිට තිබුණු පැහැදිලි ප්‍රශ්නේ තමයි එතකොට මයිනගෝගමට ගහපු එකත් වැරදි. ඒක අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කරනවා. ඒ ප්‍රහාර එල්ල කළා කිලෝමීටර් ගණනාවක් තියෙනවා ගෝල් ෆේස් දක්වා එන්න. ඒ එද්දි දේශබන්දු තෙන්නකෝන්. එතන නිශ්චිතව ඒක බාරව හිටපු නිලධාරියා. එතකොට එයාගෙන් අපි ප්‍රශ්න කරද්දි මොකද්ද දැන් ඔයා කරන්නේ? මේක වළක්වනවද නැද්ද කියද්දි අපිට පොරටෝක් එක දුන්නා. නෑ කිසි අවුලක් නෑ මේක අපි වළක්වනවා ඕගොල්ලන් වැඩේ කරන්න අපි මැදිහත් වෙනවා කියලා. එතකොට ඒක කරනව වෙනකොට මොකද්ද කරේ? අර මහින්දගේ ආපු මැරයෝ මන්ත්‍රීවරු සනත් නිශාන්තල ඇතුළු එන කෙනා සුහදව සාකච්ඡා කරමින් පෙරහැර වගේ මේ අරගලයට කරන්න ඉඩ දුන්නා. මේ අරගලයට පහර දෙන්න ඉඩ දුන්නා. අරගලේ ඉන්න මිනිස්සුන්ගේ ඔලු පලන්න, කකුල් කඩන්න, අතපය කඩන්න ඉඩ දුන්නා. එතකොට මේ මොකද උනේ? ඒව සමාජ ජාල තුලත් මාධ්‍ය තුලත් මේ රටේ මහ ජනතාව ඒක දැක්කා. දැක්කට පස්සේ මොකද? පියල් ඔබ දැක්කනම් ඒ වෙලාවේ ඔබට එන්න තු ඉන්න පුළුවන්. ඒක නිසා මේ රටේ ජනතාව මේ අරගලේ ආදරේ දැක්කපු එක. දවස් ගණනාවක් ඇතුලේ මේ හරියටම මාසයක් වෙලා එතකොට මේ අරගලේ රකිමින් හිටියේ. ඉතින් ඒක නිසා තමයි මිනිස්සු ඇවිල්ලා මේක රැක්කේ. එතකොට මේක කරේ කවුද? මේක කරේ නිශ්චිතව ගත්තොත් එම මහින්ද කියන මැරයා. මහින්ද රාජපක්ෂ කියන මැරයා. ජොන්ස්ටන් කියන මැරයා. හරිද? එතකොට ඒ මැරයන් අත්අඩංගුවට ගන්න නැතුව ඒ මැරයන්ව ගිහිල්ලා ජනාධිපති අරලියගහ මන්දිරෙන් අර තියෙන බංකරය ඇතුලේ හංගගෙන දැන් අද රටේ ඉන්න මිනිස්සු තෙල් පෝලිම් වල ඉදි. එයා බංකරේ ඉඳන් පාර්ලිමේන්තුවට මේ හෙලිකොප්ටරෙන් ඇවිල්ලා බැහැලා යන තැනකට මේක හදලා තියෙනවා. එතකොට අපි මතු කරමින් තියෙන්නේ දැන් මේ නිහඬව හිටපු ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව කරපු මේ අරගලයට මේච්ච ප්‍රහාරය කරපු එක සැලසුම් කරපු මහින්දව අත්අඩංගුවට ගන්න නැත්තේ ඇයි? අපි එතකොට මතු කරමින් තියෙන්නේ එයා අත්අඩංගුවට ගන්නව වෙනුවට. දැන් ඔබ දන්නවා අපි කවුරුත් ගිහිල්ලා ජෝන්සන් අමාත්‍යර පැය 5ක් මේ ප්‍රකාශ සටහන් කරා. දැන් ඔබ කල්පනා කරන්න අපි ඔහොම වීඩියෝ එකක් දැම්මනම් සෝෂල් මීඩියා වල කියනවා ප්‍රසිද්ධිය අපිට විනාඩි අපිට මේක බාර දෙනවා අපි සුළු විසුළු කරනවා කියලා. අපි කිව්වනම් තියයිද? අපිට මොකද්ද වෙන්නේ? එයා එහෙම තියලා දවස් 15ක් වෙනකම් කට උත්තරයක් ගත්තේ නෑ. ඊට පස්සේ කට උත්තරයක් ගන්නවා. පැය 5ක් ප්‍රශ්න කරා. මොකද උනේ? පස්සේ දොරෙන් පැල්ලා ගියා. එතකොට දැන් එහෙම කරද්දී මේ මොහොත වෙදී 200 ඉස්සරහ දොරෙන් යන්න බැරි වෙන්න ඔබලා ඔව වට කරගෙන හිටියේ. ඔව් ඉතින් වෙන මොකක්ද අපි කරන්නේ? අපි සාමකාමීව අපි ප්‍රජාතන්ත්‍රවාදී වරගල කරනවා. අපි කියනවා නීතිය සාධාරණත්වය දෙන්න කියලා. යුක්තිය ඉෂ්ට කරන්න කියලා අපි බලපෑම් කරනවා. වෙන කාටද කියන්නේ? පාලකෙක් නැහැ. පිස්සු නටනවා නම් අපිට තියෙන ජනතා බලය විතරයි. අපි ඒ වෙනුවෙන් අරගල කරනවා. අපි වෙනුවෙන් සටන් කරනවා. ඒක කිසිසේත් ආයි මේක ආපස්සට හරවන්න අපි සූදානමක් නැහැ. ඔබ බලන්න මේ මොහොත වෙදී 2000කට වඩා වැඩි පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. එතකොට දැන් මේ ප්‍රහාරය සැලසුම් කරපු ඒ කුමන්ත්‍රණය කරපු 2000කට වඩා වැඩි පිරිසක් 3000කට වඩා වැඩි පිරිසක් මේක ප්‍රහාරය දෙන්නවා. දැන් අද කී දෙනා අත්අඩංගුවට අරන් තියෙන්නේ? අපි මේ සමාජය කරපු බලපෑම ඇතුළේ නීතිපතිවරයා නිකුත් කරා නම් 22ක්. නම් 22ක් ඉදිරිපත් කළා කිව්වා තොරතුරු තියෙනවා නම් අත්අඩංගුවට ගන්න කියලා. අවසානයේ අත්අඩංගුවට ගත්තේ කීයද? 8 දෙනා. හරිද? එතකොට ඇයි එහෙම වෙන්නේ? අර මේ අරගලය ආරක්ෂා කරපු අරගලය රකින්න ආපු
2000කට 3000කට වඩා වැඩි පිරිසක් අද අත්අඩංගුවට අරගෙන තියෙනවා. පැහැදිලිව අපිට තොරතුරු තියෙනවා ඒ සමහර සැලකිලි පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙන පහුගිය මාසයකට වඩා වැඩි කාලයක් ප්‍රජාතන්ත්‍රවාදීව බිම් ඇතුලේ මේ අරගලයට නායකත්වය දුන්න මැදිහත් තරුණියෝ. ඔවුන් අත්අඩංගුවට ගන්නවා මේ ප්‍රහාරය සැලසුම් කරපු මැර මහින්දව මන්දිරයේ තියලා රකින්න. ජෝන්ස්ටන් රකින්න. ඒක සැලසුම් කරපු පාලකයෝ රකින්න. ඉතින් අපි මොකද්ද කරන්නේ? ඉතින් ඒක නිසා අපි මේ රටේ ජනතාවත් එක්ක අරගලය කරමින් ඉන්නවා. ජනතා බලය විශ්වාස කරමින් අපි බලපෑම් කරමින් ඉන්නවා මේ සටන කරන්න. ඒ නිසා ඔබ අහපු ප්‍රශ්නෙට මම නැවත ආවොත් කිසි ලෙසක මං හිතන්නේ මේ අරගලයට ආරක්ෂා කරන අරගලයට ආදරය කරන හැම තරුණ තරුණියකටම ඒ වගේම ප්‍රගතිශීලී ලෙස මේ සටන ජයග්‍රහණයෙන් කෙලවර කරන හැමෝටම අපි කියන්නේ මේක ඔබ කල්පනා කරන්න බුද්ධිමත්ව විචාරශීලීව දේශපාලනික කල්පනා කරන්න අරගලේ ජයග්‍රහණයේ තියෙන සාමූහිකත්වයේ වත පමණම තමයි වෙන මොකක්වත් නැහැ කාටවත් මේක ඇතුලේ තනි ජයග්‍රහණ ඇත්තේම නැහැ නිසා සාමූහිකත්වය ඇතුලේ මේක ජයග්‍රහණය කරන්න ඕනකම තියෙනවා කවුරු හරි හදනවා නම් මේක බෙදාවෙන් කරන්න ඒක නැවත සේවය වෙන්නේ නැවත ගෝඨා රනිල් කියන දේශපාලන ක්‍රියාවලියට තමයි. නම් දසිතේ පිළිබඳ අපි තවදුරටත් කතා බහ කරමු. ඊට පෙර ලහිරු දැන් මේ අපි අර ඉස්සලා කතා කරමින් හිටපු කාරණාවත් එක්ක මිනිස්සුන්ට තෙල් නැති වුණාම මිනිස්සුන්ට පිටි ටික නැති වුණාම මිනිස්සුන්ට ගෑස් ටික නැති වුණාට මිනිස්සු පාරට ආවා. ඊට පස්සේ ඒකට යම් දේශපාලන ක්‍රියාවලියකුත් සම්බන්ධ වුණා. ඒකත් සාධාරණීකරණය කරන්න පුළුවන්. මේ මූලික අවශ්‍යතා ඉල්ලලා ඇවිල්ලා ඒක දේශපාලන කාරණාවක් බවට පරිවර්තනය වෙන තැන සාමාන්‍යයෙන් ඒ කාල වකවානුව තුළ කතා බහ නොවුණු ගෝඨා ගෝ හෝම් කියලා සටන් පාටයක් මෙතෙන්ට එනවා. ඒ සටන් පාටය කොතනද මේකට එන්නේ? ඔය එක හරියම පැහැදිලිනේ. ඒ කියන්නේ දැන් මේ මූලික අවශ්‍යතා මිනිස්සු දැන් අපි හිතමුකෝ මේකට ඡන්දෙ දීපු මිනිස්සු කියලා. ඡන්දෙ දීපු මිනිස්සුන්ගේ බලාපොරොත්තු තිබුණේ කලින් ආණ්ඩුවටත් බැරි වුණා. යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරපු ආණ්ඩුවට යහපාලනය දෙන්නත් බැරි වුණා. ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නත් බැරි වුණා. මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරන්නත් බැරි වුණා. ඒ නිසානේ යම් බලාපොරොත්තුවක් සහිතවනේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ. ඒක සමහර වෙලාවට නිර්මාණය කරපු එකක් වෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂට තමයි මේක කරන්න පුළුවන්. අපි දන්නවා ඒ කියන්නේ දේශපාලඥයෙක් නොවන කෙනෙකුට හමුදාවේ හිටපු නිලධාරියෙකුට මේ හොරකම මැරකම දූෂණය නැති කරන්න පාරේ වෙඩි තියලා හරි මරලා හරි කමන්නේ මේක නැති කරන්න ඕන කියලානේ ගෝඨාභය රාජපක්ෂෝ ගේන්නේ. එතකොට එහෙම බලාපොරොත්තුවක් මිනිස්සුන්ට තිබුණා යම් ප්‍රමාණයකට. හැබැයි මේ බලාපොරොත්තු ටික කාලයක් යද්දි පේන්න පටන් ගන්නවා. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බෑ. සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මහින්ද රාජපක්ෂ ඇතුළු මේ රාජපක්ෂ පවුල සහ ඒ සහචරයන් ගජමිතුරු ව්‍යාපාරිකයන් මේගොල්ලෝ කරන වැඩ හින්දා මේ අර්බුදය උග්‍ර වෙනවා කියලා ඕන කෙනෙකුට පේන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේවා සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශ නොකර ඉන්නේ. මිනිස්සුන්ගේ ගෙදර ගෑස් එක පුපුරද්දි ඒවා විහිළුවට ලක් කරන එක. තෙල් පෝලිං වල ඉද්දි ඒවා ගිහිල්ලා මොනවද තෙල් ටික මේ වැඩිපුර ගෙදර හංගගෙන ඉන්න ඉඳ තමයි තෙල් නෑ වගේ ප්‍රකාශ කරලා ඒවා බැහැර කරන එක. ඊට පස්සේ බඩු මිල වැඩි වෙද්දී ඒවා සම්බන්ධයෙන් ඊටාම විහිළු සහගත ප්‍රකාශ කරලා වගකීම් විරහිත ප්‍රකාශ කරලා වගකීම් බාර ගන්න නැතුව ඉන්නේ. මේ ඔක්කොම හරහා පෙනිච්ච එක තමයි මේ පාලනයේ අසමත් කියන එකක් පෙනුණානේ. ඒකේ ප්‍රකාශනය තමයි ගෝඨා ගෝ හෝම් කියලා එන්නේ. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂලා මේක කරන්න අසමත්. ඒ හින්දා ඕගොල්ලෝ යන්න. මිනිස්සුගේ කතාව තියෙන්නේ එතකොට එතන අමුතුවෙන් බස්සපු දේශපාලනයක් හරි මොකක් හරි නැහැ. මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට අවුරුදු දෙකක්. ඒ කියන්නේ අවුරුදු දෙකක් තිස්සේ ඒ ප්‍රශ්නවලට කිසිම උත්තරයක් නැහැ. දවසින් දවස ප්‍රශ්න වැඩි වෙනවා. ඒතර මිනිස්සු මේ ප්‍රශ්න කියද්දී ඒවා එක්ක මර්ධනේ ගේනවා එක්ක විහිළුවට ලක් කරනවා. ඒ මට්ටමින් තමයි ගියේ. එතකොට අර වගේ සටන් පාටයක් මතුවෙන එක අමුතු එකක් නෙවෙයි. ඒක කවුරුත් ගෙනල්ලා මෙහෙම බස්සන්න ඕන එකක් නෙවෙයි. ඒක තමයි මේ ගෝ හෝම් ගෝඨා කියලා ආවේ සහ ඒක පිටිපස්සේ තියෙන්නේ මේ මෙයාට විතරක් යන්න කියලා නෙවෙයි. මේ සමස්ත මේගොල්ලෝ නියෝජනය කරපු ගෝඨාභයලා මහින්දලා ඇතුළු රාජපක්ෂලා සහ ඒ පිරිස සහ මේ හිටපු පොදු දේශපාලනයේ නියෝජනය කරපු මේ ක්‍රමවේදය තියෙනවනේ. ඒ ක්‍රමවේදෙනේ දැන් අසමත් වෙලා තියෙන්නේ. අඩුවතරමේ 69ක් ඡන්දගත්ත විධායක ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා මිනිස්සු කියද්දී ඒ විරෝධයේ නියෝජනය කරන්න අසමත් නේද පාර්ලිමේන්තුව? මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික විසඳන්න අසමත් නේද පාර්ලිමේන්තුව? ව්‍යවස්ථාව අසමත් නේද? මේ ජනතාවගේ විරෝධය ප්‍රකාශ වෙන විරෝධය සලකලා මිනිස්සුන්ගේ ජනතාවගේ මොනවා හරි විදිහේ බලයක් ගොඩනගන අවස්ථාවක් ජනතාවට දෙන්න ව්‍යවස්ථාව අසමත්, නීතිය අසමත්. නීතියට තාමත් බැරි වෙලා තිනවා. අපි දැක්කා දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පහර දුන්නේ සිද්ධියට පැය 24ක් යන්න කලින් තරුණයෝ 3 දෙනෙක් අත්අඩංගුවට ගන්න. හරිද? හැබැයි මැයි 9 වෙනිදා ප්‍රහාරය මෙහෙම එලිපිට ලංකාවේ සියලු මාධ්‍ය ආයතන එක වාර්තා කරා. සියලු පුවත්පත් එක වාර්තා කරා. ජාත්‍යන්තර මාධ්‍ය එක වාර්තා කරා. පුද්ගලයන්ව මෙහෙම කැමරාවට තියලා මෙහෙම පෙන්නුවා.
සමාජ මාධ්‍ය ඇතුළේ ඕන තරම් අදටත් වීඩියෝ පට ඡායාරූප සියල්ල ප්‍රදර්ශනය. නමුත් මේ වෙනකල් හඳුනා ගැනීමේ පෙරට්ටු කියනවා එක එක ඒවා කියනවා ඒකට පැමිණිලි දාපු අය. ඒකට පැමිණිලි දාපු 10කගේ 12කගේ විදේශ ගමන් තහනම් කරලා. මේ මැයි 9 වෙනිදා ප්‍රහාරයේ සාක්ෂිකරුවන් විදිහට ඉන්න අය. ඒගොල්ලන්ගේ ගෙවල් වලට පොලිසියෙන් යනවා. මහින්ද රාජපක්ෂ ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතා පවත්වල යනවා. නාමල් රාජපක්ෂ කියනවා මේ පුනරුත්ථාපනය කරන්න ඕන කියලා තරුණයෝ. අපි දන්නවා පුනරුත්ථාපනය කරන්න ඕන මට්ටමේ වැඩ කරේ ඒගොල්ලෝ. එතකොට එහෙනම් මේ සටන් පාඩේ පිටිපස්සේ තියෙනවා මේ පොදු ක්‍රමයට විරෝධයක්. මේ පොදුවේ මේ සිස්ටම් එකට තියෙන විරෝධය තමයි go home ගෝඨා කියලා කියන්නේ. මොකද කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගිය පමණින් මේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙන්නේ නැහැ. නමුත් ඔවුන් මේකේ වැඩි කොටසකට වග කිය යුතුයි. කලින් හිටපු පාලකයොත් ඒකට වග කිය යුතුයි. ඒ නිසා තමයි දැන් ඉන්න අය ගෙදර යන්න මේකට විසඳුම් හොයන්න අපේ යෝජනාව නම් තියෙන්නේ නැවත පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම හරි ආපහු ගිහිල්ලා කවුරු හරි හොඳ අය පාර්ලිමේන්තුවට දාන එක හරි මේ මොකක් හරි නෙවෙයි. අපි ජනතාවට කියන්නේ දැන් මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න තනි තනියයි අසමත් වෙලා තියෙන්නේ. අවුරුදු ගාණක් තිස්සේනේ. ජේ.ආර්. ජයවර්ධනලා, ප්‍රේමදාසලා, චන්ද්‍රිකා බණ්ඩාරනායකලා, මහින්ද රාජපක්ෂලා, ඊට පස්සේ යහපාලන ආණ්ඩුව ගෙනලා රනිල් මෛත්‍රීලා මේ ඔක්කොම ෆේල්නේ. මේ ඔක්කොම ෆේල් හින්දානේ ගෝඨාභය ගෙනාවේ. ඊට පස්සේ අවුරුදු දෙක දුර කාලෙන් අවුරුදු දෙකක් යද්දි යත් ෆේල් කියනවා මිනිස්සු. හරිද? එහෙනම් දැන් මොකද්ද කරන්න කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒ නිසායි අපි යෝජනා කරන්නේ තවදුරටත් මේ එක එක්කෙනා බලයකට ගේන එක වෙනුවට මේගොල්ලන්ට බලපෑම් කළ හැකි මේ පාර්ලිමේන්තුව කියන ආයතනයේට ඒවට බලපෑම් කළ හැකි ජනතාව බලයක් හදන්න. මං හිතනවා මේ අරගලය ඇතුලේ අපිට කරන්න පුළුවන් වෙනස ඒක තමයි. මොකද මේක අරගලයක්නේ. විශේෂ තත්ත්වයක් තියෙන අනිත් එක. ව්‍යවස්ථාව අසමත් මං අර කිව්වා වගේ ජනතාවගේ විරෝධය නියෝජනය කරන්න පාර්ලිමේන්තුව ඇතුළු ඒ ජනතාව නියෝජනය කරනවා යයි කියන ආයතන සියල්ල අසමත් වෙලා තියෙනවා. එහෙනම් දැන් අලුත් ව්‍යුහයක් ඕන. අලුත් මේ මොකක් හරි විදිහේ ක්‍රමයක් ඕන. මිනිස්සුන්ට මේ තීරණ ගන්න තැන් වලට මැදිහත් වෙන්න. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ගොවියන්ට තමන්ගේ අස්වැන්න මිල තීරණය කරන්න පුළුවන්ද? එයා තමයි සේරම කරන්නේ. එයා තමයි මේ කුඹුර හදන්නේ, ශ්‍රමය වපුරන්නේ, නිදි මරන්නේ, ඒක ආරක්ෂා කරන්නේ, සේරම කරන්නේ. හැබැයි එයාට හම්බෙන්නේ සොච්චමයි. එයාට සොච්චම හම්බෙද්දී අපි මෙහි රුපියල් 220ට 250ට 230ට තමයි අපිටත් හාල් කන්න වෙලා. එහෙනම් අතරමැද හිතලා බලන්න කොච්චර ප්‍රමාණයක් අතරමැද කිසිම වෙහෙසක් නැතුව මුදලාලිලා කීප දෙනෙක් ඒක ගසා කාලා තියෙනවා. දැන් ඔන්න ඕකට මොකද්ද තියෙන උත්තරේ? පාර්ලිමේන්තුව සමත් වුණාද ගොවියෝ නියෝජනය කරන්න පොහොර ප්‍රශ්නේදී? මහින්දානන්ද අලුත්ගම ගිහලා මොකද කිව්වේ? මහින්දානන්ද කිව්වේ ගැසට් එක මේ ගැසට් එක රිවර්ස් කරොත් මම දේශපාලනයෙන් සමු ගන්නවා කියලා. ගැසට් හැබැයි ගැසට් එක රිවර්ස් කරන්න උනා. ඒ මොකක් වෙලාද හිමුනේ? ජනතාවගේ බලය. ගොවියාගේ බලයෙන් හින්දා ඒක කරන්න උනේ. ගුරු වැටුප් සම්බන්ධ ප්‍රශ්න විසඳුනේ පාර්ලිමේන්තුවේ මොනවා හරි වාද කරලා විවාද කරලාද? නෑ. පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ඇමති අසමත් වුණා ගුරුවරු නියෝජනය කරන්න නේ. අධ්‍යාපන ඇමතිට බැරි වුණා ඒ වෙනුවෙන් සටන් කරලා ගුරුවරුන්ගේ වැටුප් වැඩි වෙන්න ඕන කියලා. ඒකට සටන් කරන්න අධ්‍යාපන ඇමතිට බැරි වුණා. ගුරුවරු එකතු වුණා. ගුරු සංගම් ඔක්කොම එක තැනකට ආවා. සටනක් කරා, අරගලයක් කරා. ඒක ජයග්‍රහණය කළා. ඊට පස්සේ ශිෂ්‍යෝ නියෝජනය කරන්න සමත් වුණාද? මේ ඉන්න කවුරු හරි අධ්‍යාපන ඇමති හරි ඒ සටන් කරපු අපි හිතමු කොතලාවල පනතේපා කියලා සටන් කරපු ශිෂ්‍යෝ තරුණයෝ නියෝජනය කරන්න තරුණ කටයුතු ඇමතිට පුළුවන් වුණාද? තරුණ කටයුතු ඇමති ඉන්නේ තරුණ රගර් ක්‍රීඩකයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩුවක මේ චෝදනාවක් එල්ල වෙන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් තරුණයෝ නියෝජනය කරයි ශිෂ්‍යෝ නියෝජනය කරයි කියලා අපි හිතනවා. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ශිෂ්‍යයන්ට සිද්ධ වුණේ මාස ගණන් දින ගණන් නිරෝධායන නීති වලින් මර්ධනය කරද්දී නායකයෝ ගිහිල්ලා දවස් 100ක් විතර හිරගත කරද්දී අරගලය කරලා කොතලාවල පනත පාර්ලිමේන්තුවට ගේන එක නතර කරගන්න පුළුවන් උනේ අරගලය නිසා. ඒ නිසා මෙතන නිශ්චිතවම උත්තරේ තියෙන්නේ තවදුරටත් ජනතාවගේ බලයක් හදන එක. මිනිස්සු තීරණ ගන්න තැන් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන එකට ව්‍යුහයක් හදන එක. ඒකට තමයි අපි අර කියන්නේ බලය ගේන්න ඕනේ දියවන්නාවෙන් එළියට. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුව දැන් උදාහරණයක් ගන්නකො ඡන්දේ දීලා දැන් විධායක බලතල හම්බුනේ කොහොමද ගෝඨාභය රාජපක්ෂට? ඒ කියන්නේ යා විධායක බලතල එයා හදලා ලියාගෙන මෙහෙම ගත්තා නෙවෙයි. මෙතන මිනිස්සු දීපු ඡන්දෙන් තමයි යාට විධායක බලතල හම්බෙන්නේ. හැබැයි මේ විධායක බලතල වලට පුළුවන් Tamanට ඡන්දෙ දීපු මිනිස්සු Tamanට විරුද්ධ වෙනවා නම් වෙඩි තියන්න බලය දෙන්න පුළුවන්. මේ විධායක බලතල වලට. මිනිස්සුන්ට වෙඩි තියන්න පුළුවන්. එයා උසාවියට ගෙන්නන්න බෑ. දැන් අපේ දේශපාලනය කරපු සහෝදරු දෙන්නෙක් ලලිත් කුගන් කියන්නේ. එදෙන උතුරේ දේශපාලනය කරමින් සිටියේදී අතුරුදහන් වෙනවා. එතකොට ආරක්ෂක ලේකම් හිටියේ ගෝඨාභය රාජපක්ෂ. කෙහෙලිය රඹුක්වැල්ල මේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකෙක් වෙලාවකදී කියන ඔවුන් දෙදෙනා මේ ඉන්නවා කියලා කියනවා. ඊට පස්සේ ඔහු උසාවි ගෙන්න ලැහුවට පස්සේ ඔහු කියනවා ආරක්ෂක අමාත්‍යාංශයෙන් තමයි තොරතුරු හම්බුනේ කියලා. ආරක්ෂක අමාත්‍යාංශය කවුද තොරතුරු දුන්නේ කියලා අහුවම එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ. ඒ තොරතුරු මත පදනම් වෙලා ඒ සාක්ෂි මත පදනම් වෙලා ගෝඨාභය රාජපක්ෂව උසාවියට ගෙන්නලා ප්‍රශ්න කරන්න ගියාම
ජනාධිපතිවරණයේ දක්වාම කට්ටි පැන පැන හිටියා. ජනාධිපති වුණාට පස්සේ උසාවි ගෙනියන්න බෑ. ජනතාව දීපු විධායක බලතල. ඒතර හිතලා බලන්න. එහෙනම් මෙතන තියෙනවා බරපතල ප්‍රශ්නයක්. මේ ගෝටා ගෝ හෝම් කියලා කියන්නේ ගෝටාබේ විතරක් ගෙදර යන්න කියන එක නෙවෙයි. මෙන්න මේ අත්නෝමතික බලයක් එක්කෙනෙකුට දෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන. ඒකල්ලා ජනතාවට මේකේ පාලනයට සම්බන්ධ වෙන්නේ කොහොමද? මම උදාහරණයක් කියන්නම්. අර ගොවියන්ගේ බලය ගොවියන්ට තීරණ ගන්න පුළුවන් සභාවක් හැදෙන්නේ කොහොමද? ඒතර ගොවියන්ගේ සභාව තියෙනවා, දීවරයන්ගේ සභාව තියෙනවා, තරුණයන්ගේ සභාව තියෙනවා, කාන්තාවන්ගේ සභාව තියෙනවා. ගම්වල පොදුවේ හැදෙනවා මෙහෙම සභා. ඒවට අදාළව ඊට පස්සේ පොදුවේ මේ තැන් වලින් එන නියෝජිතයෝ තෝරන්නේ මිනිස්සු. දැන් උදාහරණයක් ගන්නකො මරණාධාර සමිතියක සභාපතිට පිස්සු නටන්න පුළුවන් මේ වගේ. ඒ කියන්නේ රටේ ජනාධිපති පිස්සු නටනවා වගේ මොකුත් කරන්න බෑ. සභාවාර දෙකක් තුනක් කැදෙව්වේ නැත්තම් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා සභාපතිට. ඒ ජනතාවට පුළුවන් මරණාධාර සමිතියේ සභාපතිව අයින් කරලා ඔයා හරියන්නේ නැහැ වෙන කෙනෙක් අපි පත් කරගන්නවා කියලා කියන්නේ. හැබැයි රටේ ජනාධිපතිට අපිට එහෙම කරන්න බෑ. ජනාධිපතිත් නෙවෙයි රටේ අපිපත් කරලා යාවු මේ ප්‍රාදේශ සභා මන්ත්‍රී අයින් කරන්න පුළුවන් අපිට. ඇමති අයින් කරන්න පුළුවන්. අපි වෙනුවෙන් නියෝජනය කරන්නේ නැති ඇමතිව අයින් කරන්න අපිට බලය තියෙනවා. අන්නේ බලය හැදෙන ව්‍යුහයක් හදන්නේ කොහොමද කියන එක තමයි අපි ජනතාවට යෝජනා කරන උත්තරේ. නැත්තම් මේ තව දුරටත් අපි හිතුවොත් එimhe ඊළඟ පාර තව කවුරු හරි ගෙනල්ලා බලනවා. දේශපාලනේ පිරිසිදු කෙනෙක් ගෙනල්ලා බලනවා. හොරකම් කරපු නැති කෙනෙක් ගෙනල්ලා බලනවා කියලා ඒ ඔක්කොම දැන් ෆේල් කියලා ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ නෑ පාර්ලිමේන්තුවේ බලය. පාර්ලිමේන්තුව තියෙනවා. පාර්ලිමේන්තුව අපි කියන්නේ හෙට වෙද්දී අහෝසි කරලා වෙන එකක් හදනවා කියලා. පාර්ලිමේන්තුව තියෙනවා ඡන්දෙ දිනා දීලා ඒකට කට්ටිය පත් කරනවා. හැබැයි ඒ පාර්ලිමේන්තුවට පහුගිය කාලේ බලපෑම් කරා නේද ජනතා බලය? ඒක දැන් එළියේ තියෙනව නේද? ඒ කියන්නේ ගෝල් ෆේස් අරගලෙන් අගමැති මහින්ද රාජපක්ෂ කියනවා ගෝල් ෆේස් අරගල කරුවන්ට සාකච්ඡාවට එන්න කියලා. ජනතා බලය. අරගල කරුවෝ කියනවා නෑ. අපි කියන්නේ ඔයාලට යන්න කියලා අපිට වත් එක සාකච්ඡා නෑ. ඒකල යන්න උනාද නැද්ද? යන්න උනේ මොනවා හරි ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනද මොකක්වත් නෙවෙයි. ඉල්ලාස් වෙලා යවුවා. යවන මට්ටමට ජනතා බලය, ඒ කියන්නේ ජනතාව දැන් තේරුම් ගන්න ඕන අපි ගාව තියෙන එහෙම බලයක්. අපි කොහොමද ඒක සංවිධානාත්මකව කියන්නේ? බයරු දැන් ඔතනින් තව ප්‍රශ්නයක් මතුවෙනවා. අපි කෙටි විරාමයකට යමු. විරාමයට ගිහින් ඇවිල්ලා අපි කතාව තව දුරටත් ඉදිරියට අරන් යමු. කෙටි විරාමයකට යනවා. විරාමයෙන් අනතුරු අපි අලුත් වතාවක් මුණ ගැහෙමු. යලිත් ඔබ කැලබෙන දේශපාලනයේ කතාව සුලිය සමග දවසේ අපි කතා කරමින් සිටින්නේ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක රංග ගුණසේකර, ඒ වගේම වෙනසක තරුණ සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර සමග. වඩාත් සරලව කිව්වොත් එමු ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ කැඳවුම්කරුවන් නැත්නම් තරුණ සංවිධානවල නායකින් සමග අපි කතා කරමින් ඉන්නේ. ලහිරු සමාජ රංග ලහිරු විතරම අපි ආයෙත් යනවා කතා කරමින් හිටපු කාරණාව තව ටික දිගටත් ඉදිරියට අරන් යන්න ඕන හින්දා දැන් ඔබ මතු කරපු කාරණා තමයි ජනතාවගේ බලපෑමත් එක්ක අග්‍රාමාත්‍යවරයාට ඉල්ලාස් වෙන්න සිද්ධ වුණා කියන කාරණාව. එහෙමද සිද්ධ වුණේ? එහෙම නැත්නම් ජනාධිපතිවරයාගේ විධායක බලය පාවිච්චි කරලා ජනාධිපතිතුමා යන්න කියපින්දද ගියේ? ඔව්. ඇයි ජනාධිපතිවරයාට තමන්ගේ අයියට මේ අගමැති ඉන්න රටේ දේශපාලනේ සැලකියුතු කාලයක් හිටපු දේශපාලඥයෙක් වෙච්ච මහින්ද රාජපක්ෂට යන්න කියන තැනට එන්නේ ඇයි? එයාගේ විධායක බලතල වලට වඩා ඇත්තටම අපි හිතනවා එතන තිබුණේ මේ ජනාරගලයේ විසින් ගෝඨාභය රාජපක්ෂත් බිත්තියට හේතු කරලා තිබුණේ. ඒතර ඒකේ එක ආරක්ෂිත පියවරක් විදිහට තමයි ඇත්තටම මහින්ද රාජපක්ෂට යන්න කියන එක යන්න කියනවා නම් යන්න කියන්නේ. ඊට පස්සේ වුන්ගේ දැන් පැහැදිලිනේ වුන්ගේ කුමන්ත්‍රණයත් එක පැත්තකින් යන්න උනේ ඇත්තටම දැන් යන්නේ නැහැ කියලා හිටපු කීයටවත් යන්නේ නැහැ අරේ මේ කියලා දැන් අර එදා අර්ලිගහ මන්දිරේට එයාලගේ සහචරයෝ ටික ගෙන්නලා කතා කරද්දිත් කිව්වේ මම පහුබහින්නේ නැහැ අරේ මේ කියලානේ නිකන් සිංහනාද වගේ කියන ඒවා කියන්නේ. ඒතකොට නමුත් ඒකෙන් පස්සේ යන්න වෙනවා. ජනාධිපති කිව්වනම් එහෙම එකක් ඒ කියන්න වෙන්නේ රටේ බරපතල විදිහට ජනාධිපතිවරයාට යන්න කියලා රටේ සෑම තැනකම ලොකු උද්ඝෝෂණයක් මේ විරෝධතාවයක් ක්‍රියාත්මක වෙමින් තිබුණු නිසා. ඒකේ අරගලයේ ප්‍රතිඵලයක් විදිහට තමයි එයාට සිද්ධ වෙන්නේ තමන්ගේ අයියට ගෙදර යන්න කියලා කියන්නේ. එතකොට ඒ නිසා අපි හිතනවා මේකේ අරගලයේ ඇත්තටම ජයග්‍රහණ කියලා කියන්නේ දැන් හම්බෙච්ච ජයග්‍රහණ ගොඩකින් එකක් ඒවා. ඒ කියන්නේ මේ මහා පතාක යෝධයෝ විදිහට හිටපු දේශපාලනඥයන්ට පෞල් පිටින් නඩත්තු කරපු දේශපාලඥයන්ට ජනතාවගේ බලය හමුවේ තමන්ගේ තිබුණු මොනවද ව්‍යවස්ථාවෙන් තව ඉන්න කාලයේ තියෙද්දි යන්න සිද්ධ වෙනවා. මේ කැබිනට් මණ්ඩලයේ විසිරුවා හරින්න සිද්ධ වෙනවා. රාජපක්ෂලා කවුරුත් නැති කැබිනට් මණ්ඩලපත් වෙනවා. එතකොට මේගොල්ලන්ට අර අපි කලින් කිව්වා වගේ
බංකර් රස්සර වෙලා ඉන්න සිද්ධ වෙනවා. දැන් බංකරෙන් එළියට එන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ රනිල් වික්‍රමසිංහලත් එක්ක ගහපු මාලිගාව කුමන්ත්‍රණ වල ප්‍රතිඵල විදියටනේ. දැන් නාමල් රාජපක්ෂ ඇවිල්ලා පාර්ලිමේන්තුවේදී කියනවා තරුණයන්ව පුනරුත්ථාපනය කරන්න. අපි කියන්නේ ඒගොල්ලෝ තමයි පුනරුත්ථාපනය කරන්නේ. මේවා මේ ජනතාවගේ මුදල් හොරා කෑම, ජනතාවගේ අභිලාෂයන් සම්පූර්ණ පාවා දීලා Tamanගේ දේශපාලන උමනාව ඉෂ්ට කර ගැනීම. මේවා කරද්දී ඒගොල්ලෝ තමයි පුනරුත්ථාපනය කරන්නේ. ඒ නිසා මෙතන නිශ්චිතවම මේ ජයග්‍රහණ මේවා ජයග්‍රහණ අරගලයි. ඒගොල්ලෝ වපුරපු ජාතිවාදයේ පරාජයටපත් කරලා මේ අරගල භූමීන් හැමතැනම සිංහල, තමිල්, මුස්ලිම් සියලු දෙනා එකට කියනවා ජාතිවාද එපා කියලා. පාස්කු ප්‍රහාරය අපි දැක්කා ලැජ්ජ නැති විදිහට පාවිච්චි කරන්නේ. පාස්කු ප්‍රහාරය ඒගොල්ලෝ කියන්නේ හිටපු ආණ්ඩුවත් ඒක එහෙම කරා. හිටපු ආණ්ඩුව ඒකට යුක්ති ඉෂ්ට කරෙත් නැහැ. අන්තිමට දැන් පාස්කු ප්‍රහාරයේ මේ මහා මොල කරුවනුයි මහ බැංකු වංචාවේ මහා මොල කරුවනුයි ඔක්කොම එක පුටුවක වාඩි වෙලා ආණ්ඩු කරන හැටි ගැන අපිට කියනවා. අර්බුදය ගැන අපිට කියනවා. මේ ඔක්කොම එකට එකතු වෙලා හොරු ටික ඔක්කොම එකට එකතු වෙලා. ඒ නිසා අපි හිතනවා මේකෙන් මේ සියලු දේශපාලනය කරන ලංකාවේ දේශපාලනය කරන ව්‍යාපාර දේශපාලඥයෝ සියලු දෙනා ගන්න ඕන පාඩම තමයි බලය තියෙන්නේ ඕගොල්ලෝ ගාව නෙවෙයි. ඕගොල්ලන්ට තියෙන ජනතාව දීපු බලයක්. ඒ බලය දැන් නැවත ජනතාව ගන්න. ජනතාව ඊටාම සූදානම් වෙමින් ඉන්නේ කියන අවධානය ඒ රතු එළිය අනිත් දේශපාලඥයොත් අපි හිතන්නේ තේරුම් ගත්තා නම් හොඳයි කියලා. එරංග දැන් විශේෂයෙන් නම් වෙන කාරණා පිළිබඳව කතා කරනකොට ඔබත් එක්ක කතා කරමු හිටපු කාරණා විදුගුවට මම යන්නේ. මේකට දැන් ප්‍රහාරයක් එල්ල වුණා. ප්‍රහාරය අශිෂ්ටයි. ඒ පිළිබඳව කිසිම සැකයක් නැහැ. විශේෂයෙන්ම අර්ලේගහ මන්දිරය ඉදිරියේ සහ කෝල්ෆේස් ස්ථාන දෙකටම. නමුත් ඊට පස්සේ ජනතාව හැසිරිච්ච ආකාරය ඒ ප්‍රතිප්‍රහාරය තුළ අවසානයේ අපිට ජීවිත නාමයක් අහිමි වෙනවා. දේපල ගණනාවක් අහිමි වෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන 71 දෙනෙක්ට උන්හිටතෙන් අහිමි වෙනවා. ඒ වගේම වාහන බොහෝ ප්‍රමාණයක් වේ වෙනවා. මේ සියල්ලේ ප්‍රධාන චෝදනාව අද දවසටත් නැගෙමින් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ දෙසට. ජනතා විමුක්ති පෙරමුණේ විශේෂයෙන්ම මේ ක්‍රියාකාරීත්වය ඇතුළේ හිටියේ තරුණයින්. ඒ කියන්නේ ඔබ සහ ඔබේ සංවිධානයටත් ලොකු බරක් මේකේ එනවා. මෙහෙම දැන් පළවෙනිම එක තමයි දැන් අපි මේක කතා කරමින් අපි මුලින් මතු කරමින් යන දේ දැන් ඒ කියන්නේ මේ කොහොම ප්‍රහාරයක්ද මේක ආවේ කියලා. ඒ කියන්නේ දැන් කවුරු හරි ගිහිල්ලා බස් ගිනි තියන්න හරි ගෙවල් ගිනි තියන්න හරි මොකක්වත් තිබුණ වටපිටාවක් නෙමෙයි රටේ ඒ වෙලාවේ තිබුණේ. එතකොට මේ නිහඬව සහ ප්‍රගතිශීලීව මේක ඇතුලේ මාසයකට වඩා වැඩි කාලයක් ඊටාම සාමකාමී කරපු අරගලයක් තිබුණා. මිනිස්සු ලක්ෂ ගණන් මේකට ආවා. ජනාධිපති ලේකම් කාර්යාලේ වට කරගෙන මිනිස්සු ඉන්නවා. පොලිසියට හමුදාවට කිසිදු ප්‍රශ්නයක් වුණේ නැහැ. එතකොට එහෙම තිබුණු තැනකට තමයි මේ රටේ මහින්ද ඇතුළු මේ මැර කණ්ඩායම් ප්‍රහාර එල්ල කරන්නේ. එතකොට ඒක පළවෙනි ප්‍රශ්නේ. මම කියන්නේ ප්‍රශ්නේ ගන්න ඕනේ ඔතනින්. දෙවෙනි එක තමයි එහෙම එකක් එද්දි ඒක වළක්වන්න තිබුණේ කවුද මේ රටේ ජනතාවට ඊළඟට තියෙන්නේ මොකද්ද? නීතිය, පොලිසිය, හමුදාව. ඒගොල්ල කරාද? ඒගොල්ලත් එක්ක කරේ නෑ. එතකොට මොකද වෙන්නේ? එතකොට මේක රකින්න මිනිස්සු මැදිහත් වෙනවා. ඒ මැදිහත් වෙද්දී ඒ ක්‍රියාවලියේ වෙච්ච සියලු දේවල් මං හිතන්නේ අපි කවුරුත් අනුමත කරන්නේ නෑ. හැබැයි මේ රටක පාලකෙක් මොකටද ඉන්නේ? නායකයෙක් මොකටද ඉන්නේ? නීතියක් මොකටද තියෙන්නේ? ඒවා තියෙන්නම පියල් මෙහෙම දේවල් නොවෙන්න. පාලකයෙක් ඉන්න ඕනකම තියෙන්නේ මෝඩ විදිහට මෙවැනි තකතිරු වැඩ ගන්න නෙමෙයි. මිනිස්සු ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්න පුළුවන් එවැනි තත්ත්වයකටපත් නොවෙන්න වැඩ කරන්න තමයි පාලකයෝ ඉන්න ඕනකම තියෙන්නේ. හැබැයි ඒගොල්ල තමන්ගේ පටු දේශපාලන අරමුණු වලින් කරපු වැඩේ අතුරු ප්‍රතිඵල ලෙස ඕකේනවා. එතකොට ඒකෙන් වෙච්ච ඛේදවාචකයක් තියෙනවා. සමහර සම්පත්, සමහර දේපල විනාශයටපත් වෙලා තියෙනවා. හැබැයි රංග දැන් මේ ඔය සිද්ධිය වෙන අවස්ථාව තුළ විශේෂයෙන්ම ජනාධිපතිවරයා රාජනායකයා හැටියට හිටපු ස්ථානයේ හිටපු රමේෂ් පතිරණ අමාත්‍යවරයා කියනවා ජනාධිපතිවරයා එතන හිටපු ඉහළ පොලිස් නිලධාරියට ඒ වෙලාවේ කතා කරලා ඇහුවා මොනවද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ ඔහු දීපු පිළිතුර සහ ඒකට ජනාධිපතිවරයා කිව්වා වහාම මේක නතර කරන්න ගෝල්ෆීස් පිටියට අරලේගහ මන්දිරේ පැත්තේ ඉඳලා එන පිරිසට එන්න දෙන්න එපා කියලා. එතකොට අපිට එහෙම ඍජුව ජනාධිපතිවරයාට චෝදනා කරන්න පුළුවන්. ඉතින් දැන් මෙහෙමනේ දැන් විධායක ජනාධිපතිවරයානේ එතකොට ආරක්ෂාව බාර වෙන්නේ කවුද? ඒකේ මූලික වගකීම තියෙන ජනාධිපතිට. එතකොට ජනාධිපතිනේ ඒක දැන් ක්‍රියාත්මක කරන්න ඕනකම තියෙනවා. ඔබ කියන විදිහට අපි හිතනකො ඇත්තටම කිව්වම කියලා. ඒතකොට ක්‍රියාත්මක නොකර කියන. එතකොට එහෙමනම් ඒකට අනුව ක්‍රියාමාර්ග ගන්න ඕනේ කවුදයි? ගෝඨාභය. එහෙනම් අද
පොලි අද උසාවියේත් කතා කරද්දී මෙච්චර නිශ්චිත තොරතුරු තිබුණා දේශබන්දු ක්‍රියාත්මක නොකර කියලා. එහෙනම් අඩුම තරමේ දේශබන්දුගේ වැඩ තහනම් කරන්න ඕනේ කවුද? එහෙනම් ඔය කියන ගෝඨාභය තමන්ගේ අයියා කියන දේ අහන්න නැතුව මේ රටේ ජනතාවත් එක්ක පිස්සු කෙලියනම් ඒකට කවුද බක් කියන්න ඕනකම තියෙන්නේ? දැන් එහෙනම් ජනාධිපති අපි කියන්නේ අඩුම තරමේ දවස් 16ක් වෙනවා. කෝයාගේ මැදිහත් තියෙනවා. ඒවා බොරු වචන විතරයි. ඉතින් ඒක නිසා අපි කියමින් ඉන්න දේ තමයි මේකේ මුල තේරුම් ගන්න. ඒ ක්‍රියාවලිය ඇතුලේ ඔබ සහ අපි කවුරුත් විශේෂයෙන්ම පළවෙනි දවසේ දෙවෙනි දවසේ වෙද්දී අපි කවුරුත් මේ රටේ ජනතාවට අපි කිව්වා. ඒක නිසා මේ අරගලය ආරක්ෂා කිරීම මේ අරගලයට දක්වපු ආදරය පිළිබඳ පට්ට ආදරයක් අපිට තියෙන්නේ. ඒක පිළිබඳ මාර හැඟීමක් අපිට තියෙන්නේ. ඒගොල්ලෝ රැක්කා මේක. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මහින්දලගේ ප්ලෑන් එක තිබුණේ මේ ගෝල් ෆේස් එකේ නතර කරන්න නෙමෙයි. මේක මේ ප්‍රහාරය දීගෙන ඇවිල්ලා ගම් වලට දීලා මේක සමතලා කරන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ හිතන් හිටියේ. හැබැයි ඒක මේ රටේ ජනතාව පරාජයටපත් කරා. මේ දෙන්න තිබුණු විනාශය නැති කරා. අද අපි කියන්නේ මෙච්චර විනාශයක් වෙලා කියන මං හිතන්නේ අර අපේ දකින්න 183 කළු ජූලිය වගේ දැවැන්ත විනාශයක් අත්පත් වෙච්ච තිබුත් තැන. එතකොට එහෙම එකක් මේ රටේ ජනතාව වැළැක්කුවා. හැබැයි වෙච්ච සිදුවීම් ටිකක් තියෙනවා. ඒ වෙච්ච සිදුවීම් වලට අපි කියනවා විධිමත් පරීක්ෂණයක් කරන්න. ඒ විධිමත් පරීක්ෂණය ඇතුලේ යම් යම් දේවල් කරන්න වෙයි. එතකොට ඒක ගැන අපිට ගැටලුවක් නැහැ. අපිට දැන් ඔබ කියනවා වගේ අපි නිශ්චිතව අපිට පාර්ලිමේන්තුවේ චෝදනා කරා. අපි ගිහලා පොලිස්පති හම්බුණා. පොලිස්පති හම්බෙලා අපි ඇහුවා ඔයා 500 ගාණක් අපේ කට්ටිය අත්අඩංගුවට ගෙන කෝලේකනේ කියලා. එයාට දෙන්න ලේඛනයක් නැහැ. හරිද? එතකොට මේ බොරු දේවල් ටිකක් පතුර යනවා. ඉතින් අපි කියන්නේ හරි කමක් නැහැ. අපේ කවුරු හරි කෙනෙක් ඉන්නවනේ. නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අපි කියනවා මහින්ද කියන මැරයට ඒ වගේම දේශබන්දු කියන ඒ අදාළ කරන දේවල් ක්‍රියාත්මක නොවු කෙනාට ඇයි නීතිය ක්‍රියාත්මක කරන්නේ? ගෝඨාභය කියනවා නම් ඒකට මැදිහත් වුණා කියලා ඇයි දැන් මැදිහත් වෙන්න බැරි? දැන් එයා රටේ ජනාධිපතිනේ. රනිල් වික්‍රමසිංහ රටේ අග්‍රාමාත්‍ය වෙලා තියෙනවනේ කුමන්ත්‍රණයක් කරලා. එතකොට ඒක ඇතුලේ පැහැදිලි ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒක තමයි අපි කියමින් යන්නේ. එතකොට ඒක නිසා මේ ඉන්න පිරිස අපි කියන්නේ එහෙම නිරපරාධ අත්අඩංගුවට ගන්න වෙනකොට පටන් ගන්න අතරින්. ඇයි තාමත් පටන් ගන්න නැත්තේ? මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ සුපුරුදු පරිදි මේ වැටෙන්න ගිය ආණ්ඩුව, මේ විනාශ වෙන්න ගිය ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ එකතු වෙලා මේක ස්පෙයා වීල් එක බවට පත් වෙලා මේක රකිමින් ඉන්නවා. මේක ආරක්ෂා කරමින් ඉන්නවා. මේ ජනතාවගේ ආව ප්‍රතිවිරෝධය එයා වෙන විදිහකට කළමනාකරණය කරන්න හදනවා. අපි හිතනවා ඒක කවදාවත් කරන්න බැරි වෙයි. ජනතාව ඉතිහාසය ඇතුලේ මම හිතන්නේ අපි කවුරු අවුරුදු ගණනාවක් ඇතුලේ මේ තිබුණු ආර්ථික ප්‍රශ්නේ, මේ හොරා කණ එක, මේ දේශපාලන සිස්ටම් එක ගැන අපි අනන්ත අප්‍රමාණ ප්‍රශ්න කරා. අපි කිව්වා, කතා කරා. හැබැයි ඒ වෙලාවේ මහ ජනතාව ඒක ඒ විදිහටම තේරුම් ගත්තේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ? අද සියලු දෙනා කියනවා මූ හොරා. අපේ හොරා කාපු සල්ලි ටික දීලා ඵලයල්ලා කියලා ඒගොල්ලෝ කියන්න පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ ඒ සංවාදය දැන් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපි හිතනවා මේ මතුවලා තියෙන මේ අලුත් මාලිගා කුමන්ත්‍රයේ මේ රටේ සාතිශයක් ජනතාව දැන්ටත් තේරුම් අරගෙන තියෙනවා. තව ටික කාලෙකින් මේක තවත් තේරුම් අරගනිමින් මේගොල්ලෝ මෙතනින් එහාට පන්නා ගැනීමේ ක්‍රියාවලට අනිවාර්යෙන් මැදිහත් වෙයි කියලා. ඒක නිසා මම අර ඔබහව ප්‍රශ්නෙට නැවත කිව්වොත් එහෙම චෝදනා තියෙනවා නම් අපි හරි විවෘතයි. අපිට අදාළ කරන මේ චෝදනා විමර්ශනය කරන්න අපි ලෑස්ති ඒවත් එක මැදිහත් වෙන්න. එහෙම නැතුව මේ අරගලේ ආරක්ෂා කරපු ඒ ඉන්න තරුණයන් දඩයම් කරන්න එපා කියන එක තමයි අපි කරන්නේ. ඔවුන් වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ලහිරු දැන් පැහැදිලි මාලිගා කුමන්ත්‍රණයක් ඇතුලේ ඔවුන්ගේ පාර්ශවය ශක්තිමත් වෙමින් ඉන්නවා. අනිත් පැත්තට මේ අරගලයත් එක්ක හිටව පිරිස් දඩයම් කිරීම දැන් රංගමතු කරපු කාරණාවත් එක්ක පැහැදිලි. එහෙමනම් දැන් ඒ වගේම පැහැදිලි මේ මතුවෙච්ච කාරණාව ඇතුලේ දැන් දේශපාලන උමනාවකුත් එක්ක අරගල ඉදිරියට යද්දී ඔබේ පක්ෂ දෙකම මේකත් එක්ක ඉන්නවා. ඇයි ඍජුව පක්ෂ දෙකෙන් එකක් හරි දෙගොල්ලෝ එකතු වෙලා හරි ඇවිල්ලා මේක මැදිහත් වෙලා අතට අරන් දේශපාලන ශක්තියකට දෙන්නේ නැත්te ඉස්සරහට යන්න? ඔව් හරිම පැහැදිලි. ඒ කියන්නේ දැන් එකක් තමයි අපි දේශපාලන ව්‍යාපාර දෙකක්, පක්ෂ දෙකක්. එතකොට ඒ පක්ෂ දෙකට අදාළ තියෙන යම් ප්‍රතිපත්ති මේ කාරණාවල වෙනස්කම් තියෙනවා. හැබැයි පහුගිය කාලේ දැන් උදාහරණයක් ගත්තොත් ගෝල්ෆේස් අරගලේ අපි දෙගොල්ලෝ අනිත් තරුණ කණ්ඩායම් එක්ක එකට වැඩ කරමින් ඉන්නවා. මර්ධනයට අදාළව ගත්තට පස්සේ අදටත් දැන් අපි අනෙකුත් දේශපාලන කණ්ඩායම් එක්කත් සාකච්ඡා කරනවා. අපි ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගයනුත් මේ වෙද්දී අපි පක්ෂයක් විදිහට සාකච්ඡා ඉල්ලලා තියෙනවා. අපි හිතනවා උන්නේ සාකච්ඡාවට මේ සුබවාදී ප්‍රවේශයක් ගනී කියලා. එළහිරු මේ කාරණාව සම්බන්ධද නැත්නම් පුළුල් දේශපාලන කාරණාව? මේ කාරණේ කියන්නේ අපි මූලිකව මේ වෙද්දී මේ ජනාරගලයේ අභිලාෂයන් පාවා දෙන්නේ නැතුව ඒවා ඉෂ්ට කිරීම සඳහා ජනතාවත් එක්ක හිටගන්නේ කොහොමද කියන කාරණයත් ඒ වගේම තමයි
මේ ජනාරගලයට එල්ල වෙලා තියෙන මර්ධනයට එරෙහිව සහ විශේෂයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන කාරණා තුන මූලික කරගෙන අපි දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා වටයක් ආරම්භ කරලා තියෙනවා. දැන් සාකච්ඡා කීපයක් අපි කරා. ඒ සාකච්ඡාවල එකක් විදිහට තමයි ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේග එක්කත් අපි සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවා. සහ දැන් අපි අතර යම් ප්‍රතිපත්තිමය වෙනස්කම් තියෙනවා. මම කියන්නේ දේශපාලන පක්ෂ වුණාට පස්සේ දේශපාලන ව්‍යාපාර වුණාට පස්සේ එහෙම සමහර ප්‍රතිපත්තිමය වෙනස්කම් තියෙනවා. ඒක වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ සම්බන්ධයෙන්ුත් යම් සංවාද සාකච්ඡාවක් තියෙනවා අපි අතර. ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න සමාන ඔබට බාධා කරනවා නම් දැන් මේ මම රංගිනුත් ඒ ප්‍රශ්නෙම විශේෂයෙන්ම මතු කරන්න හිටපු කාරණාවක්. දැන් ජනතා විමුක්ති පෙරමුණ සහ ඔබේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ දෙකේම මූලය විශේෂයෙන්ම රෝහණ විජේවීර මතු කරපු දේශපාලන ධාරාව. එතකොට ඒ දේශපාලන ධාරාවේ තැන් දෙකකට මෙහෙම බෙදලා ගියාට පස්සේ මොනවද මේ එකතු කරගන්න බැරි වෙලා තියෙන කාරණා ටික? නෑ මෙහෙම ඒක තමයි ඒක ටිකක් දීර්ඝ සාකච්ඡාවක් මම හිතන්නේ. මේ සාකච්ඡාව ඇතුලේ කතා කරන්න පුළුවන්ද කියන එකක් තියෙනවා යම් සාකච්ඡාවක් තියෙනවා. මූලික එකක් තමයි අපි සරල පැහැදිලි කිරීමක් පුළුවන් නම් මම කියන්නම් ඒක මම හිතන්නේ රංග සහෝදරයටත් උත්තර දෙන්න පුළුවන් නිසා. ඒ කියන්නේ අපි ඉන්න තැන තමයි මේක මේ ජනාරගලයේ මේ ආපු අරගලය සහ මේ ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ ආපහු මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම මැතිවරණ ක්‍රියාවලියක් ඇතුළේ නැවත ඡන්දයකට ගිහිල්ලා මේක ගොඩ දාන එක නෙවෙයි. කවුරු හරි අපේ අය වැඩිපුර පාර්ලිමේන්තුව යවනවා කියන එක නෙවෙයි අපි ඉන්න ස්ථාවරේ. අපි ඉන්නේ මේ පාර්ලිමේන්තුව මෙහෙම තියෙනවා. හැබැයි පාර්ලිමේන්තුව දැන් අසමත් වෙලා තියෙනවනේ මේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කිරීම පැත්තෙන් අසමත් වෙලා තියෙනවනේ. මේ ව්‍යවස්ථාව අසමත් වෙලා තියෙනවනේ. එහෙනම් අපි යෝජනා කරන එක තමයි මේ පාර්ලිමේන්තුවට සමාන්තරව ජනතාවට සහභාගී විය හැකි ජනතාව තීන්දුව తీරන ගැනීමට සම්බන්ධ වෙන ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කරන ව්‍යුහයක් ගොඩනැගිය යුතුයි. ඒක තමයි මම අර මුලින් කිව්වේ ජන අරගල සභා. ජනතාව සම්බන්ධ වෙච්ච සභාවන් හැදෙනවා. ඒවා දේශපාලන පක්ෂ මට්ටමින් නෙමෙයි හැදෙන්නේ. ගොවියන්ගේ නියෝජිතයෝ, තරුණයන්ගේ, කාන්තාවන්ගේ මේ නියෝජිතයෝ ඔක්කොම හැදිච්ච මේ ජන අරගල සභාවන් ඔක්කොම එකතු වෙච්ච මහජන කවුන්සිල් එකක් හැදෙනවා. මේ මහජන කවුන්සිල් එකට පුළුවන් එතකොට මේ තියෙන පාර්ලිමේන්තුවේ ගන්න. දැන් අපි හිතමුකෝ මේ කවුන්සිල් වලින් තීරණය කරනවා අධ්‍යාපනයේ අයිතියක් විදිහට තියෙනවා. ඒක මේ පාර්ලිමේන්තුවේ ඒක නොසලකා ඉන්න බෑ එතකොට. මේ කියන්නේ රටේ ජනතාව කියන්නේ. රටේ ජනතාව පත් කරගත්ත නියෝජිතයෝ ඉන්නේ. ඒකට ව්‍යවස්ථාදායක බලය මේ ආයතන දෙකටම බෙදලා යනවා. නෑ මෙහෙමයි. මෙතන දැන් මෙහෙම ගන්නකෝ. ඒ කියන්නේ මේකට මේ දැන් තියෙන දැන් ජනතාවගේ බලයට ව්‍යවස්ථාවක් තියෙනවා දැන්. ඒ කියන්නේ දැන් මෙතන මහින්ද රාජපක්ෂට යන්න බලයක් ජනතාව ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මහින්ද රාජපක්ෂට ගෙදර යන්න සිද්ධ වෙච්ච එකට ව්‍යවස්ථාවක් හරි ලිඛිත මොකක් හරි ගන්න නෑනේ. නමුත් ඒ ගියේ ජනාරගලේ ප්‍රතිඵලයක් විදිහට. එතකොට එහෙනම් මේ දැන් ගොඩක් අය කියනවා මේ ව්‍යවස්ථා උල්ලංඝනය කරන්න බෑ, නීතිය උල්ලංඝනය කරන්න බෑ. අපි කියන්නේ මේ ව්‍යවස්ථා උල්ලංඝනය කරන්න බැරි නම් ජනතාවගේ අභිලාෂයන්, ජනතාවගේ ගැටලු වලට උත්තර දෙන්න පුළුවන් ව්‍යවස්ථාවක් හැදෙන්න. ඒකට ජනතාව සම්බන්ධ වෙන විදිහක් නෑනේ දැන්. දැන් මේගොල්ලෝ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියනවා. අපි කියන්නේ හොඳයි. දැන් මේ තියෙන බලතල අඩු කරන ඒවා අනම්මනම් කරන්න ඕන. අපි කියන්නේ ඒවා අඩු කරලත් නැවත ගේන්නේ මේගොල්ලන්ගේ පැවැත්ම තහවුරු කරන්න එක වැඩක් නෑනේ. අපි කියන්නේ ඇයි දැන් මේ අරගලේ ඉන්න තරුණයන්ගේ අදහස් අහන්නේ නැත්තේ ඇයි ඒකට? ඇයි ඒ ශිෂ්‍යයන්ගේ අවුරුදු ගාණක් සටන් කරපු ශිෂ්‍ය ව්‍යාපාරයක් තියෙනවා. ශිෂ්‍ය සංගම් තියෙනවා. කම්කරු ව්‍යාපාරයක් තියෙනවා. වෘත්තීය සමිති තියෙනවා. ගොවි සංවිධාන තියෙනවා. ඇයි ඒගොල්ලන්ගෙන් අහන්නේ නැත්තේ? දැන් හොඳම උදාහරණය තමයි ඒ කියන්නේ ගොවියෝ පොහොර ප්‍රශ්නේ වෙලාවේදී ගොවියෝ කිව්වා මේක මහා මෝඩ තීරණයක්. මේක මෝඩ තීරණයක්. මේක කරොත් එහෙම අපිට ආහාර අර්බුදයකට මුහුණ දෙන්න වෙන්නේ කියලා මාස ගානකට කලින් ගොවියෝ කිව්වා. අයුරු දැන් මේ ව්‍යවස්ථා සංශෝධනයේට විශේෂයෙන් දැන් මේ අරගල භූමියේ ඉන්න ඔය ඔබ කියපු සියලුම පාර්ශ්වයන් නියෝජනය කරනවානේ. අරගල භූමියෙන් ඇයි යෝජනාවලියක් දෙන්න බැරි ව්‍යවස්ථා සංශෝධනයේ සමග? නෑ අරගල භූමියේ දැනටත් ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සම්බන්ධ වෙච්ච සාකච්ඡා යනවා. සමහර අය යෝජනාවලි සකස් කරමින් ඉන්නවා. උදේ දිවාරය නැතුව ඒ ගැන සාකච්ඡා කරනවා. මං හිතන්නේ එක වෙලාවකදී මොනවා හරි විදිහේ ජනතාවගේ ව්‍යවස්ථාවක් හැදෙන වෙලාවක ඒ සියලු දෙනාගේ යෝජනා සලකා බැලිය හැකි ලෙස ඒ යෝජනා දැන් එකතු වෙමින් තියෙනවා. ඒ නිසා එවැනි වෙලාවක ඒ යෝජනා ගන්න පුළුවන්. නමුත් අපි කියන්නේ ආණ්ඩුවට අඩුම තරමේ එහෙමවත් උවමනාවක් නැහැ. එහෙම අවශ්‍ය නැහැ. මොකද ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඇයි විධායක ජනාධිපති ක්‍රමය අවුරුදු ගානක් අහෝසි කරන්නේ නැත්තේ? ඒ කියන්නේ බලයටපත් වෙද්දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා ආපු ආණ්ඩු එකක්වත් පාලකයෝ කවුරුවත් ඇයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නැත්තේ? ඒ අහෝසි නොකරන්නේ ඒගොල්ලන්ට මේ තියෙන ආර්ථිකය තියාගෙන යන්න නම්. ඒ කියන්නේ කොටසකට සහන හම්බෙන. ඒ කියන්නේ ලංකාවේ ලියාපදිංචි වෙච්ච සමාගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. රුපියල් බිලියන ගණන්, මිලියන ගණන්
බදු ගෙවලා නැහැ. බදු සල්ලි ගෙවලා නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ ලාභේ ඉතිහාසයේ වැඩිමත් ලාභ වාර්තා කරලා තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ගෙන් හැබැයි බදු ගන්නවා. ඉතින් ඔය ආර්ථිකේ තියාගෙන යන්න විධායක ජනාධිපති ක්‍රමයේ වගේ එකක් ඕනනේ. ඒ කියන්නේ එක කට්ටියකට පොඩි කට්ටියකට සහන දීලා ඒගොල්ලන්ව පෝෂණය කරන්නයි විශාල පිරිසක් පීඩාවටපත් කරන්නයි. මර්ධන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න. හමුදා පොලිසිය දොල ජනතාව මර්ධනය කරන්න විධායක බලතල ඕන. විධායක බලතල තිබ්බේ නැත්නම් අද වෙද්දි මේ ඉන්න ජනාධිපතිට අපි නඩු දාලානේ. මේ ඉන්න ජනාධිපති බලයෙන් මේ අයින් කරලානේ. දැන් මේ විධායක බලතල අනම්මන ඔක්කොම තියාගෙන මේ ජනතාව එපා 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 කියලා එයාගේ කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා ගෝටා ගෙදර යන්න කියලා පැය 24ම කියනවා. ඒත් ඉන්නේ මේ තියෙන ව්‍යවස්ථා බලතලෙ හින්දානේ. ඉතින් මේ ව්‍යවස්ථාව ජනතාව නියෝජනය කරන්නේ නැත්නම් ඒකට ඕන අලුත් ව්‍යවස්ථාවක්. ඒකට තියන්න අපි කියන අලුත් ව්‍යවස්ථාවක් ජනතාවගේ සහභාගීත්වයෙන් හදන්න. ඒකට ජනමත විචාරණයක් තියන්න. හැබැයි මේ හදන ව්‍යවස්ථාවෙන් අර ජනතාවට බලයේ තියෙන ව්‍යුහයන් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් වෙච්ච යෝජනා ඇතුල් වෙන්න ඕන. අධ්‍යාපනයේ සෞඛ්‍ය කියන එක අයිතියක් විදිහට තියෙන්න ඕන. මහජන නියෝජිතයන් නැවත කැඳවීමේ බලය කියන එක තියෙන්න ඕන. මෙන්න මේ වගේ යෝජනා සහිත ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා ජනතාවගේ සහභාගීත්වයක් ගන්න ඕන. ඒ නිසා අපි හිතනවා තවදුරටත් මේ තියෙන පාර්ලිමේන්තුව මැතිවරණ ක්‍රමය හරහා නියෝජිතයන් පත් කරන එක මේක ශක්තිමත් කිරීම නෙවෙයි අපේ වැඩපිළිවෙල තියෙන්නේ ජනාරගලයේ ශක්තිමත් කිරීම. අපි හිතනවා අපිට පේන්න තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ සහ අපි අතර තියෙන එක වෙනසක් තමයි අපිට කියන්න පුළුවන් එකක්. ඔවුන් යම් මැතිවරණය හරහා මේකට පාර්ලිමේන්තුවට ඔවුන්ගේ පිරිස වැඩි කිරීම හරහා යම් මැදිහත් වීමක් කරන්න උත්සාහ කරනවා. අපි හිතනවා එහෙම ඒක අවශ්‍ය නැහැ කියලා නෙමෙයි අපි කියන්නේ. මේක වැරදියට වටහා ගන්න එපා. පාර්ලිමේන්තුව තියෙන්න ඕනේ. හැබැයි මේ පාර්ලිමේන්තුවට බලපෑම් කළ හැකි ජනතාවගේ බලයක්. ජනතාවගේ ව්‍යුහයක්. ජනතාවට බලය ප්‍රැක්ටිස් කරන්න පුළුවන් තැනක් හැදෙන්න ඕන කියන තැන අපි ඉන්නවා. මම හිතනවා ඒකෙදි අපේ යම් වෙනසක් තියෙනවා. ඒ කෙසේ වෙතත් අවසානයේ කියන්න ඕන මේ ප්‍රතිපත්ති වෙන තව ගොඩක් ඒවා තියෙනවා. ඒ කියන්නේ කතා කරන්න තව මම කිව්වේ ඒ වගේ යම් අපේ ප්‍රතිපත්ති මේ කාරණා තියෙනවා. හැබැයි මේ ඇවිල්ලා තියෙන මර්ධනයේ වචනාවට ප්‍රතිතර්කයක් හැදෙන්න පුළුවන්. පෙරටුගාමීන්ට පාර්ලිමේන්තුව තුළ නිසි නියෝජනයක් ලබා ගන්න මේ තියෙන තත්ත්වය අඩු අමාරුයි. ඒ නිසා ඔවුනේ අහිමි වෙන පාර්ලිමේන්තු බලය වෙන තැනකින් හදා ගන්න හදනවා. අපි ඡන්දෙ ඉල්ලන්නේ නැහැ කියලා අපි කොහෙවත් කියන්නේ නැහැ. මේ යෝජනාවට අනුව අපි ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ඡන්දෙ ඉල්ලන්නේ නැහැ කියලා තීරණයකට අවිල්ලා නැහැ. අපි ඡන්දෙ ඉල්ලන්නේ නැතුව ඉන්නත් පුළුවන්, ඉල්ලන්නත් පුළුවන්. අපි පහුගිය සමහර මැතිවරණ අපි ඉල්ලන්නේ නැතුව හිටියා. හැබැයි ඒ වෙලාවෙත් මේ මැතිවරණ වලට ඉල්ලන්නේ නැති වෙලාවෙත් අපි ජනතාවට ගිහිල්ලා දේශපාලනේ කිව්වා. අපි කිව්වා ජනතාවගේ බලයක් හදන එක තමයි වැඩේ කියලා. අපි ඡන්දෙ ඉල්ලපු වෙලාවෙත් මොකද්ද කිව්වේ? අපි කිව්වා අපිව පාර්ලිමේන්තු යවන්න. හැබැයි ඒක නෙවෙයි ඇත්ත උත්තරේ. පාර්ලිමේන්තුව ඇතුළෙත් අපි හඬ නගන දෙයට. දැන් අපි ගිහිල්ලා කියනවා කියලා හිතන්නකෝ අපි මොන හරි දෙයක් පාර්ලිමේන්තුවේ ජනතාවගේ ප්‍රශ්නයක් කියනවා කියලා. ඒක අපි නිකන් තනියම කතාවක් කිව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒකට මෙතන තියෙන්න ඕනේ ජනතා බලයක්. දැන් ඒක ඔප්පු වෙලානේ තියෙන්නේ. අර කලින් කියපු ඒවා කියන්නේ ගොවියාගේ ප්‍රශ්නේ අපි මෙතන කතා කරාට වැඩක් නැහැ නේ. මේකට උත්තරයක් මේ පාර්ලිමේන්තුවේ හම්බෙන්නේ නැහැ. මේකේ ඉන්න බහුතරයක් ඉන්නේ වැඩිපුර සල්ලි වේදම් කරන්න පුළුවන් මාධ්‍ය බලයේ තියෙන ඒවා මොනවා හරි විදියට සැලසුම් කරගන්න පුළුවන් කළමනාකරණය කරගන්න පුළුවන් අය මෙතෙන්ට යනවා. එහෙනම් ඒක අභිබවා යන්න නම් මෙතන ජනතාවගේ යම් බලයක් ස්ථාපිත වෙලා තියෙනවා. අපි උත්සාහ කරන්නේ ජනතාවත් එක්ක අන්නේ බලය හදන්න. මම අවසානට කියන්න ගියේ ඒ කෙසේ වෙතත් මේ ඇවිල්ලා තියෙන తত্ত্বය මර්ධනය මේවට අදාළව අපි අදටත් අපිට එකඟ වෙන්න පුළුවන් තැන්වල එකඟ වෙමින් වැඩ කරනවා. හොඳම උදාහරණය තමයි මේ ගෝල් ෆේස් අරගලේ. අපි ඒ වයිදී අපි පංගු බේර ගන්න හරි අපි මේ JVP එක ඔයගොල්ලෝ පෙරටුගාමියෙක් කියලා හරි එහෙම එකක් නැහැ. අපේ තරුණ සංගම් ඉන්නවා, අපේ ක්‍රියාකාරීන් ඉන්නවා. අපි දෙගොල්ලෝ මේ උද්ඝෝෂණවල අනිත් තරුණ කණ්ඩායම් එක්ක අපි දෙගොල්ලෝ විතරක් නෙවෙයි. අපිට එකඟ වෙන්න බැරි මේ දේශපාලන ප්‍රවාහයන් නියෝජනය කරන තව තරුණ දහස් ගණනක් ඉන්නවා. ඉතින් මේ සියලු දෙනාම අපි එකට එකතු වෙමින් පොදු වර්ගලයේ ශක්තිමත් කිරීම සඳහා අපි අදටත් එකතු වෙලා වැඩ කරනවා. ඒකෙදි ඉතින් අර කවුරු හරි කිව්වට ඒ කියන්නේ මේ පක්ෂ දෙකක් එකතු වෙන්න කිව්වට ඒක අර ගෑල් ළමයෙකුයි පිරිමි ළමයෙකුයි තරහ වෙලා ආපහු එකතු වෙනවා වගේ වැඩක් නෙවෙයි. ඉතින් ඒකට සංවාදයක් මම හිතන්නේ අපි අතරේ අපේ සමාජිකයන් අතරේ අදටත් තියෙනවා. අපි කතා බහ කරමු විශේෂයෙන් එරංගික පාර්ශවයෙන් උත් ඊට පිළිතුරක් ලබා ගත යුතුයි. ඊට පෙර අපිට කෙටි විරාමයකට යන්න වෙනවා. අපේ විරාමයෙන් අනතුරුව යවෙත් මුණ ගැහෙමු. ඔබ කැලබන දේශපාලනයේ කතාව සුලිය සමග දවසේදී අපි කතා කරමින් සිටින්නේ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක රංග ගුණසේකර සහ වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර සමග. අපේ විශේෂයෙන්ම ලහිරු සමග කතා කරමින් හිටියේ ජනතා විමුක්ති පෙරමුණ සහ විශේෂයෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂ මේ දෙකම එකම මූලයකින් මතුවලා ඇවිල්ලා දෙපාර්ශ්වයට ගිය
පක්ෂ දෙකක්. මේ දෙක ආයේ එකපාරකට ගෙනියන්න අඩුම වශයෙන් දැන් විශේෂයෙන් අපි දන්නවා ලංකාවේ වාමාංශික දේශපාලන ඉතිහාසය හැමදාම මේ ගොදුරට තමයි පතුනේ එකට ඇවිල්ලා බෙදලා යනවා. ඊට පස්සේ ඒක ආයෙ එකතු කරගන්න බැරි වෙන කාරණාව. නමුත් තරුණය වුණාට පස්සේ තියෙන බොහෝ අර විසංවාදයන් එක තැනකට ගේන්න වැඩි උත්සාහයක් ගන්න පුළුවන් කට්ටිය. ඒ නිසා ඔබගේ සංවිධානයේ කිසියම් ආකාරයක ඒ වගේ අරමුණක් කරා යන්න අදහසක් නැද්ද කියන කාරණා. පියල් මම චූටි අවස්ථාවක් ඉල්ලනවා මේ මට චුට්ටක් අර මේකේ ප්‍රතිපත්තිමය කාරණාත් එක්කයි චුට්ටක් පැහැදිලි කිරීම සඳහා චුට්ටක් මට වෙලාවක් දෙන්න කියලා. පළවෙනි එක තමයි මේ දැන් මේ අපි පක්ෂ දෙක එකතු වෙනවද නැද්ද කියන එක. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් පියල් ලංකාවේ අත්දැකීම තියෙන්නේ දේශපාලන පක්ෂවල එක්කෝ තමන්ගේ කියන්නේ මොකක් හරි මේ മന്ത്രിකමක් දුන්නේ නැහැ. නැත්තම් මොනවා හරි දීපලක් බෙදා ගන්න බැරුණා අවස්ථාවක් දුන්නේ නැහැ වගේ එකක් තමයි ওই දේශපාලන පක්ෂවල වෙන් වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් අර මේ පාර ගන්නකො දැන් ඇමතිවරු ඉන්නේ මම හිතන්නේ 6 පාරක් විතර දෙපැත්තට තුන් පැත්තට පැනලා. නමුත් වමේ ව්‍යාපාරවල තියෙන ස්වභාවය තමයි මම හිතන්නේ මේක මේ සංවාදයේ ගද්දි වමේ ව්‍යාපාරවල තියෙනවා නිශ්චිත දේශපාලන ප්‍රතිපත්ති සහ සංවාද. ඒව ඇතුලේ තමයි මේ වමේ ව්‍යාපාර යන්නේ. එතකොට දැන් අපි එක පක්ෂයක් ලෙස ඉඳමින් දෙපැත්තට කැඩෙද්දී ඒ කියන්නේ දෙපැත්තට වෙන් වෙද්දී ඒ මතුණු දේශපාලන සංවාදයක් තියෙනවා. ඒක මේ ලහිරුයි මගේ යාළුකම හරි ලහිරු අපි එකට වැඩ කරනවද නැද්ද කියන එක නේ. ඒක මේ ප්‍රතිපත්තිම දේශපාලන සංවාදයක්. එතකොට මම කියන්නේ ඒ කියන්නේ අපි එකඟ වෙනවද නැද්ද කියන එක නෙමෙයි. එතකොට දැන් අපේ රටට වෙලා තියෙන්නේ මොකද්ද? ප්‍රතිපත්තියක් නැති එක. දේශපාලන පක්ෂ වලට මොකක්ද වෙලා තියෙන්නේ? ප්‍රතිපත්තියක් නැති එක. එතකොට අපි අතරත් වෙච්ච ප්‍රතිපත්තිමය සංවාදයක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති සංවාදය අර දැන් අනිත් දේශපාලන පක්ෂ වගේ අපි යාළුයි කියලා කරටත් දාලා හරි කියලා මචං කියලා එකතු වෙන එකක් නෙමෙයි මේ තියෙන්නේ. ඒක පොඩි යම් සංක්‍රාන්ති කාලයක් යයි. ඉතින් ඒ වගේම ආයි අපි එකිනෙකා අතර විශ්වාසය ගොඩනගන්නත් ඕනේ. එතකොට ඒකටත් මං හිතන්නේ යම් කාලයක් යයි කියලා අපි මට හිතෙන්නේ. එතකොට එහෙම ක්‍රියාවලියක් තියෙනවා. එතකොට මං හිතනවා ඒ කෑල්ල ඇතුලේ තමයි මේක තේරුම් ගන්න ඕනේ කියන එක තියෙන්නේ. ඊට පස්සේ අර අනිත් පැත්තෙන් ඒ කියන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂ පැත්තෙන් අනිත් දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කරනවා වගේම ජාතික ජනබලවේගයට යෝජනාවක් ඇවිල්ලා තිබ්බ සාකච්ඡා කරන්න කියලා. දැන් මීට දින දෙකකට පෙර අපි දිනයක් යෝජනා කරා කතා කරගන්න කියලා. නමුත් ආයි පෙරටුගාමීක පැත්තෙන් යෝජනාවක් ආව චුට්ටක් ආයි නැවත පක්ෂෙත් එක්ක සාකච්ඡා කරන්න ඕන කියලා. ඒක නිසා ඉදිරියේදී ඒ මොනවා හරි සාකච්ඡා යන ක්‍රියාවලියන් ඉස්සරහට යයි. ඒක ගැටලුවකුත් නැහැ. සහ අනිත් එක තමයි අර ලහිරුත් මේක මතු කරා මං හිතන්නේ අර පොදු කාරණාවන් වලදී මං හිතන්නේ කවදාවත් මං හිතන්නේ අපිට ඒක ඒ කියන්නේ මේ පොදු සටනක් ජයග්‍රහණය කර ගැනීමදී අපිට බාධාවක් වෙලා නැහැ. අපි දේශපාලන ප්‍රතිපත්ති වශයෙන් ඒකට හිටියට වැඩ කරගෙන යන්න පුළුවන්. දැන් උදාහරණයක් ගන්නොත් එහෙම අධ්‍යාපන ප්‍රශ්නේදී මම හිතන්නේ අපි හැමෝම එක සටනක ඉන්නවා. ඊළඟට කම්කරු අයිතිවාසිකම් ජනතාවගේ ප්‍රශ්න ගත්තොත් එහෙම අපිට ඒවා තියෙනවා. නමුත් අපිට වෙන විසංවාද තියෙනවා. ඉතින් අපි එකතු වෙන්න පුළුවන් එකට සටන් කරන්න පුළුවන් ඒ වැඩි. ඒ කියන්නේ ලහිරු ඒ කියන්නේ මම කියන්නේ පෙරටුගාමීක JVP විතරක් නෙමෙයි සියලු දෙනා එකතු කරගෙන වැඩ කරනවා. දැන් මෑත කාලේ අරගල ගත්තොත් එහෙම ගොඩාක් ඒවා එහෙම. ඒ කියන්නේ ගුරු සටන් ගත්තොත් එහෙම ගෝල් ෆේස් අරගලේ අපි දෙගොල්ල විතර නෙමෙයි ලොකු එකක් ඉන්නවා. ඒක දේශපාලන වශයෙන් සක්‍රිය නොවන නැත්නම් දේශපාලන පක්ෂ වලට සමාජික නොවන ලොකු බලවේගයක් ඉන්නවා. ඒ උන් එකත් අපි වැඩ කරනවා. ඉතින් ඒක මම හිතන්නේ මේ ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ. ඉතින් අපි ඒක බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. දැනට ඒ ක්‍රියාවලිය එහෙම තියෙන්නේ. නමුත් අර මේ කවුරු හරි හිතනවා නම් මේ අර අනිත් දේශපාලන පක්ෂ වගේ මේ බ්‍රෑක් වෙලා උදේ වෙද්දී යාළුයි කියන එහෙම එකක් නෙමෙයි. අපි හිතනවා ඇත්ත ඕනෙම පක්ෂයකට රටකට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒක ඊටමත් ඉදිමත් සංවාද කරගෙන අවසන් කරගත යුතුයි කියන එක තියෙනවා. ඊළඟට දැන් මෙන්න මේක මම චුට්ටක් වෙලා ආවිල්ලානේ. දැන් මේකට විසඳුම මොකද්ද? දැන් මෙන්න මේකත් අර ලහිරු කිව්වා වගේම අපි අතර වෙනස්කමක් තියෙනවා. දැන් ලහිරු ලෑ පැත්තේ ලහිරු අදහස් කිව්වා වගේම අපි දැන් විශ්වාස කරනවා පාර්ලිමේන්තුවත් අපි විශ්වාස කරනවා ඒ වගේම ජනතා බලයත් විශ්වාස කරනවා. අපි දෙකම තමයි අපි හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ බවට පත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුව මේ ලහිරුලා ප්‍රතික්ෂේප කරා කියන අදහස නෙමෙයි මම කියන්නේ මගේ අපේ අදහස. නමුත් පාර්ලිමේන්තුවත් එළිය අරගලයක් දෙකම විශ්වාස කරනවා. ඒ දෙකෙන්ම තමයි අපි හිතන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න පුළුවන්කම තියෙන්නේ කියලා. එතකොට දැන් අපේ යෝජනාව මොකද්ද? ඔබ දන්නවා ගෝඨා ගෝ හෝම් කියලා කිව්වට ගෝඨාබේ යවන්න දැනට අපිට ගත්තොත් එහෙම ක්‍රම කීයද තියෙන්නේ? විවස්ථාපිත ක්‍රමයක් ගත්තොත් එහෙම ඒක ගෝඨාබේ ඉල්ලාස්සෙන්න ඕනකම තියෙනවා. නැත්තම් දෝෂාභියෝගයක් ඕනකම තියෙනවා. මම වෙලාව ගන්නෙ නැහැ. නමුත් ඔබ දන්නවා ගෝඨාබේ අනේක ගෝඨාබේ මතම තමයි තියෙන්නේ. හැබැයි ඒකට තමයි දැන් අපි දැවැන්ත ප්‍රෙෂර් එකක් බලපෑමක් කරමින් තින්නේ. මහින්ද ගියා වගේ මේ පැත්තට යවන්නේ. නැත්තම් තියෙන දෝෂාභියෝග. මේ ඒක කියලා කියන්නේ ගත්තොත් එහෙම අවුරුදු දෙකමාර ගැන ක්‍රියාවලිය.
එතකොට දැන් අපේ විසඳුම මොකක්ද? අපි කල්පනා කරන දේ තමයි මේ වෙලාවේ ජනතාව බරපතල අවිශ්වාසයක ඒ කියන්නේ තමන්ගේ බලාපොරොත්තු බිඳ වැටිලා බරපතල අර්බුදයක ඉන්නවා. ඒ වගේම අපි ඉතිහාසයේ අවුරුදු 74ක් ඇතුලේ ආපු මේ ආක්‍රමණය ඇතුලේ වෙච්ච ඒ කියන්නේ මේ ක්‍රියාවලියෙම ආපු දැවැන්තම ආර්ථික ක්‍රියාවලියට අපි පත් වෙලා තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ තව සති දෙකකින් පස්සේ නැත්තම් මේ මාස ඉවරේදී මං හිතන්නේ අපිට කන්න බොන්න පුළුවන් ඉරි කියලා ප්‍රශ්නේ තියෙනවා. හරිද? බෙහෙත් ටික නැති වෙන්න ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මොකද වියලා අපි කරන්න ඕනකම තියෙන්නේ? දැන් මේගොල්ල කාලා හපකල් ඔක්කොම තියෙන අතර දැන් අපි හදන්න ඕනේ ජනතාවට මේක නැගිටින්න පුළුවන්. මේක කරන්න පුළුවන් කියන විශ්වාසයක් දෙන්න ඕනකම තියෙනවා. දැන් මේ පාලකයෝ මොකද කරන්නේ? මේක ඇතුලේ තමන්ගේ කුට්ටම අනාන ගේම් අහනවා. ඒක නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? පාර්ලිමේන්තුව ඇතුලේ මීට පෙර අවුරුදු 2කමාරකට විතර හැදිච්ච ජනබලයක් තියෙනවා. ජනතා නියෝජිත කරන 225 කියලා. එළියේ හැදිච්ච දැවැන්ත බලයක් තියෙනවා. දැන් මේ දෙක මොකද්ද? දෙකක්. ඒක නිසා එළියේ තියෙන ජනබලයට පාර්ලිමේන්තුව ඇතුලේ මේ තියෙන අලුත් මේ පැරණි තියෙන ඒ තියෙන 225 ජනමතය දැන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒක නිසා මොකද්ද කරන්න ඕනේ? අපේ යෝජනාව තමයි දැන් අලුත් මේ එළියේ මතුවෙමින් එන මේ එළියේ සටන් කරමින් එන ජනමතයට ගැළපෙන ලෙස ඒකට සාපේක්ෂ ලෙස අලුත් ජනමතයක් පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කරන්න ඕනකම තියෙනවා. ඕක තියෙනවා. ඒතර මේක කරන්නේ කොහොමද? මේක කරන්න අපිට තියෙන යෝජනාව තමයි පළවෙනිම දේ තමයි ගෝඨා ගෙදර යන්න ඕන කියන එක. ගෝඨා සහ මේ ආණ්ඩුව ගෙදර යන්න ඕන කියන. දැන් මේ වර්තමාන රනිල් වික්‍රමසිංහත් එක්ක තියෙන මේ ආණ්ඩුව ගෙදර යන්න ඕනකම තියෙනවා. එතකොට අපි දන්නවා ගෝඨාභය ගෙදර යන්න කියලා හෙට ගෙදර යනවා නෙමෙයිනේ. එතකොට අනිවාර්යයෙන්ම ගෝඨා ගෙදර යනවා කියන යන සාකච්ඡාවත් එක්ක දැන්ට මේ තියෙන පාර්ලිමේන්තුව අපිට විසිරවන්න බෑනේ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලන කණ්ඩායම් එක එකඟතාවයක් හදාගන්න ඕනකම තියෙනවා. අපේ යෝජනාව මාස 6ක් ඇතුළතදී කෙටි කාලේ යම් යෝජනාවක් හදන්න ඕනකම තියෙනවා. කවුද ජනාධිපති මොනවා හරි කියන ඒ පොදු එකඟතාවයත් එක්ක මාස 6ක ක්‍රියාවලියක් හදන්න ඕනකම තියෙනවා. ඒ මාස 6 ක්‍රියාවලිය මොකද්ද වෙන්නේ? රට හදන එක නෙමෙයි. නිශ්චිතව ගත්තොත් මේ රටේ ජනතාව මේ මොහොතේ මූණ දෙමින් ඉන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. තෙල් ටික නැහැ, ගෑස් ටික නැහැ, ගොවියන්ට පෝර ටික නැහැ, ආර්ථික ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික කොහොමද කළමනාකරණය කරන්න කියන නිශ්චිත එකඟතාව වැඩපිළිවෙලකට එන්න ඕනකම තියෙනවා. ඒ එකඟතාව වැඩපිළිවෙලත් එනවත් එක්කම අපේ යෝජනාව තියෙන දේ තමයි ඒකත් එක්ක මේ தත්ත්වේ පාවිච්චි කළා ප්‍රජාතන්ත්‍රවාදී දිශාවට යන්න පුළුවන් යෝජනාවක් සම්මත කරගෙන විශේෂයෙන්ම විධායක ජනාධිපති ධූරය මේක අවුරුදු ගණනාවක් ඇතුලේ ආපු සංවාදයක් විධායක ජනාධිපති ධූරය හොසි කරගත්ත ක්‍රියාවලියක් ඇතුලේ අනිවාර්යයෙන්ම අලුත් ජනමතයකට යන්න ඕනකම තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ මාස 6කින් පස්සේ අලුත් ජනමතයක් උරගා බැලීමෙන් පමණයි මේ ප්‍රශ්නට උත්තරය හොයන්න පුළුවන්කම කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඒ අතර දැන් ඔබ අපි කල්පනා කරන දේ තමයි දැන් මොකද්ද මේ මොහොතේ තියෙන උත්තරේ? දැන් අපි දන්න දේ තමයි සාමාන්‍යයෙන් ඔබ දන්නවා මේ තියෙන ආර්ථික අර්බුදේ මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක මිනිසුන්ට ඇත්ත විශ්වාසයක් ඕනේ. අපි ප්‍රතික්ෂේප කරාට අපි දැක්ක ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වෙච්ච වෙලාවේ මේ රටේ තරුණයෝ එළියට ආවා. තරුණයෝ තාප පාට කරා ආයතන වල වැඩ කරා. ඒක ඇතුලේ මොකද්ද පියල් උනේ? මිනිසුන්ට විශ්වාසයක් ආවා. අපි දැනගත්ත එක එහෙම වෙන්නේ නැහැ කියලා. නමුත් මිනිස්සු විශ්වාස කරන්න පටන් ගත්තා මේ වෙලාවේ නම් රට ගොඩේයි කියලා. ඒක නිසා අපි කියන්නේ මේ අලුත් ජනමතයක් ඕනකම තියෙන මිනිස්සුන්ට විශ්වාසය හදන්න ඕනේ. නැගිටින්න පුළුවන් කියලා. මේ අවුරුදු ගාණක් ඇතුලේ ආපු දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ. මේ රටේ ඉන්න මිනිස්සු දේශපාලන සංස්කෘතිය කියලා කියන දැකලා තියෙන්නේ මොකද්ද? මාරුට 74ක් ඇතුලේ මේ ආපු මේ නිල් පාට කොළ පාට එක පාටෙන් ආපු දේශපාලන සංස්කෘතිය. ඒගොල්ල මේ රටේ ඉන්න දේපල ටික හොරා කෑවා. සල්ලි හොරා කෑවා. මේ දේශපාලන සංස්කෘතිය අපේ අම්මලා තාත්තලා හිතුවා පුද්ගලයෙක් තමයි මේ රට ගොඩ දාන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් අවුරුදු 77ක් ඇතුළේ ඇවිල්ලා තියෙනවා මේ සිස්ටම් එක හරියන්නේ නැහැ කියලා. ඒක නිසා හොරා ඒ කියන්නේ ණයට ගන්න එකවත් විකුණම් කන එකවත් හොරා කන එකවත් දැන් හරියන්නේ නැහැ කියලා ජනතාව ඇතුළේ තහවුරු කරමින් ඉන්න නිසා අලුත් දේශපාලන සංස්කෘතියකට පණ පොවන්න ඕනකම තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි විශ්වාස කරන්නේ මෙන්න මේ නිශ්චිත දේශපාලන ක්‍රියාවලිය ඇතුළේ තමයි අපි යන්න ඕනකම තියෙන්නේ. ඒක නිසා ජනතාවට අලුත් බලාපොරොත්තුවක් හදන්නේ නැතුව මේක යන්න බෑ. ඒක නිසා අපි ජනමතයකට යන්න කියලා කියන්නේ මොකද මේකේ හදන මොන අට මගල හැදුවත් ඒකට මේ රටේ ඉන්න මිනිස්සු විශ්වාස කරන්නේ ඒ තරම් බරපතල අවිශ්වාසයක් ඇවිල්ලා තියෙනවා. මිනිස්සු තමන්ගේ අලුත් ජනමතයක් නිර්මාණය කර අඩුම තරම අපි හිතනවා අවුරුදු දෙකක් අඩුම තරම අවුරුදු දෙකක් අතර මිනිස්සු විශ්වාසක සහිතව බලන් ඉන්නවා රයිට් මේ වැඩේ කරයි කියලා කවුරු හරි කණ්ඩායමකට මම කියන්නේ අපි ගන්නවද නැද්ද කියන එක නෙමෙයි. නමුත් කවුරු හරි කණ්ඩායමකට මේ රට ගොඩනගන්න කියලා ඒ බලාපොරොත්තු දෙනවා. ඒක නිසා ජනතාවට වක්කීමක් තියෙනවා, දේශපාලකත්වයට වක්කීමක් තියෙනවා මේ පැවතිච්ච දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. ඒ වගේම අපි කියන දේ තමයි මේ ක්‍රියාව මේ මාසයේ ක්‍රියාවලිය ඇතුලේ අනිවාර්යයෙන්ම
මේකට එළිය බලපෑම් කරමින් ඉන්න වෘත්තීය සමිති, තරුණ ව්‍යාපාර, ගෝවියෝ සියලු දෙනා කරගත්ත ඒකටත් බලතල සහිත යම් එකඟතාවයක් හදාගත්ත යම් ව්‍යුහයක් හදන්න ඕනකම තියෙනවා. ඒ මොකටද? අන්න අර මාස 6 ක්‍රියාවලිය ඇතුලේ ඒක ඉදිරියට යෑමේ ක්‍රියාවලිය අධීක්ෂණය කරන්න, බලපෑම් කරන්න. අවසානයේ දක්වා මේක ජයග්‍රහණය තැනට යෑම අර පාර්ලිමේන්තුවේ ක්‍රියාවලිය බවට පත් කරන්නේ නැතුව එළියේ බලයත් එක්ක කරන්න ඕන කියන විශ්වාසය තමයි තියෙන්නේ. ඒක නිසා අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුවත් ඒ වගේම එළියේ බලත් දෙක එකිනෙකට ශක්තිමත් කරමින් යන්න ඕනකම තියෙනවා. ඒක නිසා අපි හිතන්නේ මේකේ විසඳුම මේකේ එන්ඩ් කෙලවර වෙන්න ඕනකම තියෙන්නේ මාස 6ක යම් ක්‍රියාවලියක් ඇතුලේ අනිවාර්යයෙන්ම අලුත් ජනමතයක් පුරගා බැලීමෙන් පමණයි කියන එක තමයි අපේ විශ්වාසය තියෙන්නේ. ඒ වෙනුවෙන් අපි වැඩ කරමින් යනවා. ඒ වගේම ඒක අපිට නම් ඉන්නේ ඒක අපි බාර ගන්නවා. එහෙම නැතුව වෙනත් කෙනෙකුට බාර දෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඇතුලේ තියෙන ඉඩකඩක්. නමුත් අපි යන ක්‍රමය තමයි නිශ්චිතව අනිවාර්යයෙන්ම වහාම මාස 6ක් ඇතුළත පාර්ලිමේන්තුව විසිරවන්න ඕනේ. අලුත් ජනමතයකට දෙන්න ඕනේ. මේ 225 අයින් කළා අලුත් එළියේ මේ මොහොතේ කැරකෙමින් තියෙන ඒ ජනමතයට සාපේක්ෂව බලයක් පාර්ලිමේන්තුවේ නිර්මාණය කරන්න ඕනේ. ඒකට ඇරෙන්න වෙන ක්‍රියාවලියක් නැහැ. හැබැයි ඒ හැදෙන ආණ්ඩුවට අනිවාර්යයෙන්ම ජන සහභාගීත්වයේ ආණ්ඩුවක් ඇතුලේ තමයි අවුරුදු 2ක් ඇතුලේදී අපිට විශ්වාසයක් තියෙනවා මේ ක්‍රියාවලිය ඇතුලේ මුළු හැමෝම එකට පොර බැදුවොත් රට ගොඩනගා ගන්න පුළුවන් කියලා. ඔබට මම අවසාන වශයෙන් කරන ගම් අතුර ආපු වෙලාවේ මේ රටේ මිනිස්සු මොනවද කරන්නේ? සුනාමි ආපු වෙලාවේ මිනිස්සු මොකද කරන්නේ? කවුරුත් ආයතන කළමනාකරණය කරේ නැහැනේ. මිනිස්සු ස්වේච්ඡාවෙන් ඇවිල්ලා වැඩ කරනවා. එහෙම තමයි තියෙන්නේ. ඒ නිසා මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දුන්නොත් අපි රට ගොඩනගනවා කියලා ඒක ඉහළ ඉඳන් පහළ දක්වා එකිනෙකාට වෙච්ච වගකීම් එක සමස්ත ක්‍රියාවලියක් හදන්න ඕනකම තියෙනවා. අපිට සහතිකයි ෂුවර් මිනිස්සුන්ගේ බලාපොරොත්තු සහිතව අපිට ගියොත් අවුරුදු දෙකමාරක් ඇතුළත මේ තියෙන අගාධයෙන් රට වෙන තැනකට යන්න පුළුවන්කම තියෙනවා. එතනින් පස්සේ අපිට පුළුවන් මේ රට නිවැරදි තැනකට පෙළ ගස්සන්න පුළුවන් කියන විශ්වාසය සහිතව තමයි අපි ඉන්නේ. අපි අවසාන විනාඩි 5ට පැමිණලා තියෙන වැඩසටහන තුල ඒ නිසා මම දෙදෙනාට විනාඩි 2කමාර බැගින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ මූලික පදනම් බවට පත් වුණ ඇත්තටම අප විශ්වාස කරන්නේ නැහැ ඔබ පක්ෂ දෙක සහ ඔබ සංවිධාන දෙක මතයි ගෝල්ෆේස් අරගලයේ හෝ මේ සමස්ත ජන අරගලයේ රැඳෙන්න කියලා. නමුත් ඒ ප්‍රධාන පාර්ශවකරුවන් දෙදෙනෙකු හැටියට ඔබ දෙදෙනාටම ආරාධනා කළේ. ඒ නිසා අපි අවසානයේත් එතෙන්ටම බොහෝ විට උත්සාහ කරමු අවසානයේත් එතෙන්ටම රැගෙන යන්නට. දැන් මෙතෙක් ආපු ගමන තුර ප්‍රතිසංස්කරණ රසක් ඇත්තටම දිනාගෙන තියෙනවා. මෙතනින් එහාට බලාපොරොත්තුවක් තියෙනවා. ඔබ දෙදෙනාගේ පාර්ශව වලින් ඒ බලාපොරොත්තු මොනවද? හරි පැහැදිලි. මෙතන රටේ මේ ගෝල්ෆේස් අරගලයේ වගේම පොදුවේ ගත්තමත් රටේ තියෙන ජන අරගලයේ මූලිකම ඉල්ලීමක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන කියන කතාව. ඒ කියන්නේ ඔහු ඉවත් වෙන්න ඕන. රාජපක්ෂ පවුල සහ මේ සහචරයන් ඉවත් වෙන්න ඕන කියන කාරණේ. ඒ නිසා අපි හිතනවා මේ ජන අරගලයේ නිකම්ම ගෝඨාභය රාජපක්ෂ ඉවත් වීමෙන් විතරක් ජන අරගලයේ ජයග්‍රහණය තහවුරු කරන්නේ නැතුව අපිට අවශ්‍යතාවය තියෙනවා විධායක ජනාධිපති ක්‍රමය. කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ මේ රටේ ජනතාව පීඩාවට පත් කරන්න පාවිච්චි කරපු අවියක් බවට පත් වෙලා තිබුණා ඒක. කොච්චර ජනතාවට සහන දෙන්න බැරි වුණත් ජනතාව පීඩාවට පත් වුණත් ඒක ජනතාවගේ පැත්ත නෙවෙයි හිටගත්තේ. ඒ බලේ හිටගත්තේ හැම වෙලේම පාලකයාගේ පැත්තේ. ඒ නිසා අපි හිතනවා ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන එකත් එක්කම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙන්න ඕන. ඒතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙන්න ඒකට අදාළ ජනමත විචාරණයක් තියෙනවා නම් ඒක තියන්න ඕන. ඒකත් එක්ක සම්බන්ධයි අපි අර කියපු නව ව්‍යවස්ථාව කියන. ජනතාව සම්බන්ධ වෙච්ච. ඒ කියන්නේ දැන් තියෙන ව්‍යවස්ථාවෙන්ම නැවත මැතිවරණ ක්‍රියාවලියක් හරි මොකක් හරි වෙන එකෙන් මේක ඇත්ත ප්‍රතිඵලය ගන්න බෑ. ඒ නිසා අලුත් ව්‍යවස්ථාවක් ඕන. ඒ ව්‍යවස්ථාව හදන්න ජනතාව සම්බන්ධ වෙන්න විදිහක් ඕන. ඒකට ඇතුල් වෙන්න ඕන මේ ජනාරගලයේ තියෙන අභිලාෂය. කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ඊට පස්සේ එතනින් පස්සේන අලුත් ව්‍යවස්ථාවේදී මේ නියෝජිතයන් නැවත කැඳවීමේ බලය, මේ ගන්න තීරණ ප්‍රශ්න කිරීමට අදාළ මොනවා හරි මේ අදාළ ව්‍යවස්ථාවට අදාළ දේවල්, අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ ඒවා මූලික අයිතීන් බවට පත් වෙන ව්‍යවස්ථාවක් බවට ඒකපත් වෙනවා. එතනින් එහාට ගිහිල්ලා එතකොට ඒකට එකක් තමයි ඒකට අදාළ ජනමත විචාරණයක් තියෙන එක. එතකොට ගෝඨාභය රාජපක්ෂ ඉවත් වුණාට පස්සේ දැන් තියෙන ව්‍යවස්ථාවට අනුව తాවකාලික ආණ්ඩුවක් පත් වෙනවා. ඒතර මේ ආණ්ඩුව මේ කාර්යයන් ඉෂ්ට කිරීම සඳහා ඒ ආණ්ඩුවට අපි බලපෑම් කරන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රධාන එකක් තියෙනවා මෙතන මේගොල්ලෝ හොරා කාපු සල්ලි නැවත ගන්න එක. ඒ කියන්නේ දැන් ඩොලර් අර්බුදයක් තියෙනවා කියලා කියනවා, රුපියල් අර්බුදයක් තියෙනවා. ඒතකොට ඒ සියල්ලට වගකිය යුතුයි මේ ගෝඨාභය මහින්ද ඇතුළු මේ පාර්ශවයන්, ඔවුන්ගේ සහචරයන්, ඔවුන්ගේ ගජමිතුරු මේ ව්‍යාපාරිකයන් මේ සියලු දෙනා කොල්ල කාපු සල්ලි තියෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි. මේ රටට ගෙනාපු ඩොලර්, ඇඟලුම් කර්මාන්තයෙන්, තේ කර්මාන්තයෙන්,
ඊට පස්සේ විදේශගත ශ්‍රමිකයන් මේගොල්ලෝ ගෙනාපු ඩොලර් වලට මොකද උනේ? මේවා අපි දන්නවා පැන්ඩෝරා පේපර්ස් වලින් එළියට දැම්මා මේ සල්ලි ලංකාවේ තිබුණු සල්ලි වලට මොකද උනේ කියලා. නිසා මේ හොරා කාපු සල්ලි නැවත ගන්න ඕන. ඊට පස්සේ ශුද්‍ර මූල්‍ය ණය වගේ ඒවා අහෝසි කිරීම දක්වා යන තීරණ ගත යුතුයි. මෙන්න මේ සියල්ලත් එක්ක මේ සියල්ල කළ හැකි සහ මේක මේ ආපු ජනාරගලයේ තියෙන ජනතා බලය යම් විදිහකට සංවිධානාත්මක ව්‍යුහයකට ගේන්න. එහෙම නැත්තම් වෙන්නේ ආපහු නැවත අපි මෙතන පාර්ලිමේන්තුවට නියෝජිතයව පත් කරනවා. මෙතන නැවත ජනතාවගේ අරගලය කියන එක නැවත ඒ පාර්ලිමේන්තු ක්‍රියාවලිය ඇතුලේ මැතිවරණ ක්‍රියාවලිය ඇතුලේ දිය වෙලා අවසන් වෙනවා. අපි හිතනවා ඒක නෙවෙයි වෙන්නට ඕන එක. මේ අරගලයේ මිනිස්සු පාරට බැස්සා. මිනිස්සු Tamanගේ ප්‍රශ්න අරගෙන පාරට බැස්සා. ගෝල්ෆේස් ඇතුළු මේ තියෙන අරගල භූමීන් වලට ගෙදර ඉඳලා කියන්නේ ගෙදර ඉඳලා සටන් පාඩ ලියාගෙන Tamanගේ ප්‍රශ්න ලියාගෙන Tamanගේ දරුවගේ ප්‍රශ්න ලියාගෙන ආපු දහස් ගණක් ඉන්නවා. අපි හිතනවා ඒක අපිට පාවා දෙන්න අපිට කිසිම අයිතියක් නැහැ. අපි මේ අරගලයේ හිටිය පළියට ඒ මිනිස්සුන්ගේ අභිලාෂයන් පාවා දෙන්න අපිට අයිතියක් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ අභිලාෂයන් ඉෂ්ට කර ගැනීම සඳහා තමයි අපි මේ යෝජනා කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, නව ව්‍යවස්ථාවක් ගොඩනැගීම සඳහා ජනතාවගේ අදහස් විමසන ව්‍යුහයක් හැදෙන්න ඕනේ. මේ ව්‍යුහය අකණ්ඩව ජනතාවට බලය පවත්වාගෙන යා හැකි ලෙස සංවර්ධනය කරන්න ඕනේ. ඒ වගේම තමයි ජනතාවගේ දැන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන්. තෙල් ප්‍රශ්නේ, විදුලිය ප්‍රශ්නේ, ගෑස් ප්‍රශ්නේ, කිරිපිටි ප්‍රශ්නේ මේ ආසන්න ප්‍රශ්න වලට උත්තර හොයන්න වෙන්නේ ජනතාවගේ බලයත් එක්ක. ඒක ගොඩනැගීම සඳහා අපි අකණ්ඩව ජයග්‍රහණය දක්වා අපි හිතනවා අපි දැඩි විශ්වාසයකින් ඉන්නවා මේ අරගලේ ජයග්‍රහණය දක්වා ගෙනියන්න පුළුවන්. ඒ විශ්වාසය මෙතන ඉන්න තරුණ කොටස් ගෝල්ෆේස් අරගලේ ඇතුළු රට පුරා ඉන්න තරුණ කොටස් ඒ වගේම තමයි කලාකරුවන්, වෘත්තිකයන්, වැඩිහිටියන් මේ සියලු දෙනා ඒ විශ්වාසය දැන් සමාජයට දීලා තියෙනවා. ඒ විශ්වාසෙත් එක්ක හිටගනිමින් අරගලේ ජයග්‍රහණය දක්වා ගෙන යා යුතුයි කියන තැන ඉඳලා තමයි අපි මේ අරගලයට අපේ දායකත්වය සපයන්නේ. ඊළඟ ඔබට අවස්ථාව තියෙනවා ඒ අරමුණ පැහැදිලි කරන්න. මම අවසාන වශයෙන් කියන්නේ පළවෙනිම දේ තමයි අපි කවුරුත් මීට මාස කීපයකට ඉස්සෙල්ලා මෙවැනි දේශපාලන වටපිටාවක් මෙවැනි තැනකින් කෙලවර වෙන්න ලං වෙයි කියන එක අපි කවුරුත් විශ්වාස කරේ නැහැ. හැබැයි අපි සහ මේ රටේ ඉන්න ප්‍රගතිශීලී මිනිස්සු අවුරුදු ගණනාවක් ඇතුලේ මේ තියෙන පාලන ක්‍රමය, මේ ආර්ථික ක්‍රමය, මේ තියෙන දේශපාලන ක්‍රමය ප්‍රශ්න කරමින් ආවා. නමුත් අපි දන්නවා ගලක් කුඩු වෙන්නේ එකපාරක් ගහන කුළු ගෙඩි පාරකින් නෙමෙයි. ඒ නිසා අවුරුදු ගණනාවක් මේකට ඇතුලේ මේ ක්‍රමයේ තියෙන අවුල, ඒ වගේම මේ තියෙන සිස්ටම් එක වෙනස් කරන්න විවිධ කට්ටිය විවිධ අයකුරින් මේ ගලට ප්‍රහාර එල්ල කරමින් තියෙනවා. දැන් අපි කාටත් තාම සුබවාදී සලකුණු පේන්න පටන් ගන්න තිනවා. ඊටමත් කෙටි කාලයක තුරදී මේ ගල පුපුරවා හැරීමට නියමිතයි. ඉතින් ඒක නිසා අපි හැමෝම විශ්වාසයෙන් වැඩ කරමු. ඒක නිසා අනිවාර්යයෙන්ම ගෝඨා රනිල් මේ තියෙන මාලිගා කුමන්ත්‍රණය පරාජයටපත් කළා මේ ආණ්ඩුව ගෙදර යෑම අනිවාර්යයෙන් අපි කළගත යුතුයි. ඒක නිසා ඒ වෙනුවෙන් අපි කරගත යුත්තේ අපි එකිනෙකා අතර විවිධ අරමුණු සහිතව මේ තියෙන අර සාම්ප්‍රදායික දේශපාලන පක්ෂත් ඒකත් එක්ක බැඳුණු කල්ලිත් විවිධ කණ්ඩායම් කරමින් තිනවා මේකේ යම් බෙදාවෙන් කර ගැනීම කරගන්න. නමුත් අපේ රටේ තරුණයොත් විශේෂයෙන්ම ප්‍රගතිශීලී තරුණයොත් ඉතාමත් නවීන පන්නේ අපි සටනක් කරමින් ඉන්නවා. සාමූහිකත්වය ඇතුලේ ආදරය ඇතුලේ අනිවාර්යෙන් මේ සටන ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය ඇතුලේ අපි ගමන් කරමින් තිනවා. ඉතින් ඒක නිසා අපිත් එහි පාර්ශවකරුවෙක් විදිහට ගෝල්ෆේස් අරගල කියන ගෝඨාගෝගම විතරක් නෙමෙයි මුළු රටම ගෝඨාගෝ රටක් බවට පත් කර ගැනීමේ ක්‍රියාවලියකට අපි මැදිහත් වෙන්න ඕනකම තියෙනවා. ඒක නිසා අපි තරුණයන්ට, කලාකරුවන්ට, ප්‍රගතිශීලී සියලු දෙනාට කියනවා සටනේ අයිතිකරුවන් ඔබ, සටනේ නායකත්වයේ දෙන්නේ ඔබ, සටන ඉස්සරහට ගෙනියීමේ වගකීම තියෙන ඔබට. ඒක නිසා ජයග්‍රහණ රැසක් අරගත්තා. කවදාවත් යන්නේ නැහැ කියලා හිතපු මහින්දලට ගෙදර යන්න වෙලා තියෙනවා. ගුහා ඇතුළට රින් ගන්න වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඉතුරු ටිකක් කරගෙන ඒ කියන්නේ ගෝඨාභය, ඒ වගේම රනිල් වික්‍රමසිංහ මේ හදන තියෙන මාලිකා කුමන්ත්‍රණය පරාජයටපත් කරගෙන අනිවාර්යයෙන්ම ජනතාවාදී පාලනයක්, ජනතාවාදී ව්‍යුහයක් නිර්මාණය කරගන්න තැනට අපි යන්න ඕනකම තියෙනවා. ඒක නිසා අපි හිතනවා ඒ සුබවාදී සහිතව අපි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඇතුළේදී උපරිමයෙන් සටන් කරමු. සටන් කරමින් අනිවාර්යයෙන්ම මේක පළවා හැල්ලා ජනතාවාදී පාලනයක් නිර්මාණය කරමු. ඒකට කරන අවශ්‍ය බලපෑම කරමු. ඒකට වෙච්ච අපේ යෝජනා තියෙනවා. ඒ වේදිත සංවාද කරගමු. නමුත් අනිවාර්යයෙන්ම මේක සහතිකයි, විශ්වාසයි, ජයග්‍රහණයෙන් කෙලවර කරන්න පුළුවන් වෙයි කියන බරපතල විශ්වාසය තුළ තියෙන අපිට මේක පරාජයටපත් කරන්න පුළුවන්. ඒ වගේම ජනතාවාදී පාලනයක් නිර්මාණය කරන්න පුළුවන් කියන විශ්වාසය තුළ තියෙන බොහොම ස්තුතියි.
සුදී අද දවසේ කැලමන දේශපාලනයේ කතාව තුළ අපේ කතා කළේ සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායකේ රංග ගුණසේකර සහ වෙනසක තරුණ සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර සමග විශේෂයෙන්ම අප ප්‍රධාන මාතෘකාව බවට පත් කරගත්තේ ඔවුන් නියෝජනය කරන්නා වූ යෝගයේම සමස්ත තවත් කොටස් ගණනාවක් නියෝජනය කරන්නා වූ ගෝල්ෆේසී තිබෙන්නා වූ අරගලය ඒ වගේම වර්තමානයේ තිබෙන්නා වූ දේශපාලන තත්ත්වය උන් දෙදෙනාටම ස්තුතිවන්ත වන අතර අද දවසේදී මෙම පැහැදිලි කර ගැනීම සමග කැලමන දේශපාලනයේ කතාව ස්ටුඩියෝ සමග එක්වීම පිළිබඳව ඔබටත් ස්තුතියි. අදත් අප සමග රඳුනාට ඔබ දන්නවා සියත ඔබට සඳුදා අඟහරුවාදා සහ බදාදා දිනවල ස්ටුඩියෝ වැඩසටහන් විශේෂ වැඩසටහන් ලෙස මේ සමය තුල ගෙනෙමින් සිටිනවා. ඒ සියල්ල සමග රැඳෙන්නට අප ඔබට ආරාධනා කරනවා. ලබන බදාදාත් අප මුණ ගැසෙනවා කැලමන දේශපාලනයේ කතාව ස්ටුඩියෝ සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.